අද වැඩසටහනට අපි ඔබ සාදරයෙන් පිළිගන්න ශුභ දවසක්. අද අප බලන්න යන්නේ වර්තමාන කාලයේ ලෝකේ පළවන ලකුණු නිසා අපි සියලු දෙනාගේ හදවත් කැළමෙන අතර අපි මෙවැනි කාලයකට සූදානම් වන්නේ කෙසේද? මෙවැනි ලකුණු වල අර්ථය කුමක්ද? අපි බැලුවා මතේතුමාගේ සුවිශේෂී 24 වෙනි පරිච්ඡේදයෙන් යේසුස් වහන්සේ තමගේ අන්තිම ප්‍රසිද්ධ දේශනාවේදී ඔලිව කන්ද මුදුනේදී කී වචනය. අපි අදත් බලන්නේ ඒ වචනයනේ. උන්වහන්සේ කිව්වා මත්තේතුමාගේ සුභාරංචි 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ නොයෙක් තැන්වල සාගතද පොළොකම්පාද සිදු වෙනවා. ලුක්තුමාගේ සුවිශේෂයේ කියන වසංගත මේක සිදු වෙනවා. වෙන බහුගර්භ බොහෝ විද්‍යාත්මක වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන් ගන්නවා. දැන් මම ඔබගෙන් අහුවා මේ ගාවිනා කියන්නේ ප්‍රසව වේදනා. ඒ කියන්නේ අපේ බඩේ ඉන්න දරුවා සති 7ක් ගියාම එන්නා වූ ප්‍රසව වේදනා ප්‍රසූතිය සඳහා මම ඔබගෙන් අහුවා ඔබ කැමතිද ගාවිනාවලට කියලා. ඔබ මුලින් කියයි අපෝ නෑ ඒක හරි අමාරුයි. නමුත් ඔබ තව ටිකක් වෙලා කල්පනා කරොත් කියයි සති 40 සාමාන්‍ය මිනිස්සු කියන විදිහට මාස 9ක් දරුවෙක් කුසේ පිළිසිඳගෙන හදා වඩා මේ ප්‍රසව වේදනාව එනවා කියන්නේ අලුත් දරුවෙක් බිහි වෙන්න අලුත් බලාපොරොත්තු. ඒ වගේ තමයි මේ දෙවියන් වහන්සේ මවපු ලෝකය මනුෂ්‍ය විසින් අසාධ්‍ය තත්වයකට පත් කළ කල එම ලෝකයේම තිබෙන නොයෙක් ලක්ෂණ ප්‍රසව වේදනාව විඳින්න පටන් ගන්නවා. මේ ප්‍රසව වේදනාව කියන්නේ මොකද්ද? අලුත් ලෝකයක් අවශ්‍යයි. එම නිසා මේ කාලය තුල සිදුවෙන නන්මාත්‍රි පරයාස අපිට පෙන්වන්න කරන්නේ මේ යේසුස් වහන්සේ කී ලෝකෙට ප්‍රසව වේදනා උපදින කාලය පැමිණ තිබෙන බවයි. එම නිසා තමයි ලෝකේ නොයෙක් භූගර්භ අතිවාරම් එළවෙන්න පටන් ගන්න තිබෙන්නේ. ගීතාවලිය 104 කියනවා මුළු මැවිල්ලම වස්ත්‍රයක්සේ පරණ වේගන යනවා කියලා. දැන් මේ පොතේ කිව්වා භූමිකම්පා ඇති වෙනවා. ඒව එන්න තීව්‍රතාවයෙන් වැඩි වෙනවා සංඛ්‍යාතයෙන් වැඩි වෙනවා. භූමිකම්පා සාමාන්‍යයෙන් ඇති වෙන්නේ ටෙක්ටොනික් ප්ලේට් දෙකක් අතර. ඒ අතර චලනයක් වුණාම කඳු හැද වෙනවා. මේ මාසයකට පමණ ප්‍රථම මාස දෙකක විතර ඉස්සෙල්ලා එවරස්ට් කඳු මුදුන එවරස්ට් කඳු යායම කිලෝමීටර් 15ක් විතර අඩි 3ක් පාත් වුණා. මෙවැනි හැදවීමක් නිසා එවරස්ට් කන්ද යට තිබෙන, ඒ කියන්නේ භූගර්භයේ තිබෙන ඉන්දියානු ටෙක්ටොනික් තලයයි යුරෝපියානු ටෙක්ටොනික් තලයයි ඈත් වීම නිසා සුළු මොහොතකට. ඉතින් මේ ඔක්කොම වලින් අපි කියන්නේ මේ ලෝකේ කියන්නේ මට අලුත් වීමක් අවශ්‍යයි. මේ ලකුණු දිහා බලනකොට අපි මොකද්ද තේරුම් ගන්න අපිට මතක් වෙනවා යේසුස් වහන්සේ කිව්වා හැම මිනිසෙකම සිතින් හැරීමක් අවශ්‍යයි. හදවතට අලුත් වීමක් අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ අදහස මිනිසයාගේ හදවත අලුත් වීමෙන් පමණ ලෝකය සංරක්ෂණය වෙන බවයි. ඔබ හිතයි මොකද්ද මේ දෙකේ සම්බන්ධකම? දෙවියන් වහන්සේ මුලදීම ලෝකයේ බාර දුන්නේ අපේ ආදී මුතුන්තංගන ආදම් සහායකට ආශිර්වාද කොට පූර්ණ වෙන්න බෝ වෙන්න ඵල දරන්න මේක බලා ගන්න අයිති දේවල් යටත් කර ගන්න ඔබගේ පරිශුද්ධිය තුළ ඔබගේ භූමි භාගය තුළ අන් අයට යමක් දෙන්න පුළුවන් ලෙස ලෝකෙ රැක ගන්න කියලා. දැන් අපි දන්නවා 1970 විතර ඉඳලා ඒ අවුරුදු 40 තුළ අපි ලෝකේ පරිභෝජනය කරේ ආයත් තව දරුවෙකුට මොනබුරෙකුට නිබුණුකෙකුට කන්න අඳින්න හුස්ම ගන්න ඔක්සිජන් ඕන කියලාවත් හිතන්නේ නැතුව තමයි අපි අවුරුදු 40න් අවුරුදු 400කට තිබුණේවා කාබාසින කුල දැන්. ඒක තමයි මේ ලෝක ගෝලයේ රත් වෙනවා කියන්නේ. ඒ එකම අපි භූගර්භයේ යම් යම් දේවල් කරලා තියෙනවා. තම මේ පදේ කියනවා සාගත ඇතිවීම. දැන් මේකට හේතුව මොකක්ද? දෙවියන් වහන්සේ හැම රටකටම අවශ්‍ය සම්පත් දීලා තිබෙනවා. ඒ රටේ පාලකයන් පාලිතයන් සමතුලිත සම්බන්ධතාවයකින් එකිනෙකා ගැන සැලකමින්
දීමනා ඇති අය, කෞශල්‍යතා ඇති අය හැමෝම උදෙසා ඒක පාවිච්චි කළ යුතුයි. එහෙමයි දෙවියන් වහන්සේ රටක් බලන්නේ. සුභසිද්ධ දායකයෝ ඉන්නවා, සුභසිද්ධ ලාභී ඉන්නවා හැම ක්ෂේත්‍රෙම. වෛද්‍යවරු රෝගීන්ට බෙහෙත් කරනවා, නීතිඥවරු හොඳින් නඩු විභාග කරලා අහිංසකයන් මුදාහැරලා වැරදි කරු දඬුවමට පත් කළ යුතුයි. නමුත් අපි දන්නවා ගොඩක් වෙලාවට නීතිඥවරුම නීතිය කරලා වෛද්‍යවරුම අසරණ වූ රෝගීන්ගේ අසාමාන්‍ය ලෙස සහ අසාධාරණ ලෙස උපයන්න පටන් ගන්න තිබෙනවා. හැම ක්ෂේත්‍රයකම මේ ભેදය මතුවී තිබෙනවා සුභසිද්ධ දායකයා සහ සුභසිද්ධ ලාභියා අතර. ඒ නිසා විශ්වාසය විඳී තිබෙනවා. කවුරු කාවත් විශ්වාස කරන්නේ නැහැ. රටවැසියා පාලකයෝ විශ්වාස කරන්නේ නැහැ. ශිෂ්‍යයෝ ගුරුවරු විශ්වාස කරන්නේ නැහැ. මේක අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. දැන් හැම රටකටම දැන් වහන්සේ සම්පත් දීලා තිබෙනවා තම රටවැසියා හොඳින් බලා ගන්නා පිණිස. තමාගේම රටවැසියා ඒ රටේ ඉන්න හොඳින් බලාගත්තේ නැත්නම් විදේශ වලින් අය එනවා ඒගොල්ලෝ ඩිනෝසාරලා වගේ අන්දේශවල සම්පත් තමුන්ගේ පරිහරණයට ගන්නවා. ඉතින් මේ සාගත ඇති වෙන හේතු මොනවාද? එකක් තමයි ලෝකේ පානීය ජලය ඉතාම ශීඝ්‍රයෙන් අඩු වීම. තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයේ සමහරු කියනවා තෙල් නිසා නෙමෙයි වතුර නිසා ඇති වී කියලා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ලෝකේ හෙක්ටාරයකට වැඩියෙන්ම පානීය ජලය ඇති රට ලංකාව. ලංකාව වතුර බොන්න පුළුවන් ගඟ 126ක් තියෙනවා. මේක ලංකාවට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදය. නමුත් ලෝකෙ පුරාම වතුර හිඟවිගෙන යනවා. වගා කළ හැකි ඉඩම් හිඟවිගෙන යනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ලෝකේ කාන්තාර එන්න වර්ගඵලය වැඩි වෙගෙන. උදාහරණයක් වශයෙන් සහර කාන්තාරය අද්දර තියෙන ඉඩකඩම් හෙක්ටාර් ලක්ෂ ගණන් කාන්තාර වෙමින් පවතින. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩෙසර්ටිෆිකේෂන් කියලා. තව එකක් තමයි වගා කළ හැකි ඉඩම් වල මනුෂ්‍යන්ට එදිනෙදා ආහාරයට අවශ්‍ය ධාන්‍ය වර්ග වගා කරන්නේ නැතිව ජෛව ඉන්ධන ඊළඟට කෘෂි ආර්ථික දේවල් වැනිලා ගියකින් ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ධාන්‍ය නැතිව ධනවත්ට අවශ්‍ය කෘෂි ආර්ථික නිෂ්පාදන කරන නිසා සාමාන්‍ය ජනතාවට ධාන්‍ය පිළිබඳ තිබෙන ඉඩකඩ ගොඩක් නැතිවලා තිබෙනවා. මේ ගැන ලෝක අර්බුදයක් ඇති වුණා 2008. කනගාටුදායකදී අපි දෙවියන් වහන්සේ නැතිව විද්‍යාව කරන්න ගත්තා. දෙවියන් වහන්සේ නැතිව ආර්ථිකය කරන්න ගත්තා. දෙවියන් වහන්සේ නැතිව දේශපාලනය කරන්න ගත්තා. මනුෂ්‍ය තමයි හැමදේකම මින්. එතකොට බලවන්තයා රජ වෙනවා. උචිතයට උන්නතියක් තියෙන ලෝකයක් ඇති වෙනවා. බොහෝ අය දුප්පත් කමෙන් මිරිකෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙනකොට ලෝකේ දල ආදායමෙන් 90% භුක්ති විඳින්නේ ලෝකේ 10%ක් වගේ. ඒ කියන්නේ ලෝකේ සම්පත් වලින් 90% දෙනෙකුට ජනගහනයට ලෝකේ සම්පත් වලින් ලැබෙන්නේ 10%ක් පමණයි. ඒක මේ දෙවියන් වහන්සේ ඇති කරපු ක්‍රමයක් නෙමෙයි. මිනිසුන්ට කේන්ති ගන්නවා දෙයියෝ කියලා. මේක මිනිස්සු ඇති කරපු ක්‍රමයක්. මිනිසාට කරන අසාධාරණයෙන් තමයි මේ සාගත එන්නේ. තව සාගතවලට හේතුවක් තමයි සාමාන්‍ය දෙවියන් වහන්සේ බවල දුන්නු වී ඇටේ සහ ඥාන, දෙවියන් වහන්සේ බවල දුන්නු තිරිඟු ඇටේ සහ ඥාන ජීන් එන්ජිනියරින් ජීන් මොඩියුලේෂන්. ඒ කියන්නේ ඥාන යාමනය තුලින් වෙනස් කරලා ඉක්මනින් අස්වැන්නක් ගන්න යන අදහසින් මේ ඥාන වෙනස් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ධාන්‍ය විශේෂයෙන්ම තිරිඟු වැඩි කලක් ගබඩා කරන්න පුළුවන් කියන අදහසින් ඒ බල ඥාන වෙනස් කරන්න ගත්තම ඒකට අවශ්‍ය වෙන ගොඩාක් කෘෂි රසායනික ද්‍රව්‍ය. මේ නිසා කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් ලෝකය විෂ සහිත වෙලා තියෙනවා. මේක තමයි අපේ වකුගඩු රෝගයට හේතුව. මේ නන්මාදිගේ දේවල් නිසා සාගත ලෝකේ රටවල් වල ඇති වෙන්නේ නැහැ. තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ මාතෘකාවේ අදහස මේකයි. යේසුස් වහන්සේ අවසානයේ කාලේ වෙනවා කියන ලකුණු දැන් මතුවී තිබෙනවා. ඒ නිසා යේසුස් වහන්සේ ප්‍රඥාවන්තයි. යේසුස් වහන්සේගේ වචනේ විශ්වාස කළ හැකියි.
උන්වහන්සේ ප්‍රශ්නය විස්තර කරන විතරක් නෙවෙයි උන්වහන්සේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. මේ ලෝකයේ අලුත් වෙනවා. ඔබගේ හදවත අලුත් වී එහෙමයි මේකේ සැලැස්ම. ලෝකේ විනාශ වෙනකොට ලෝක විනාශ වෙනවා දේශපාලනඥයන්ට බැන ඉන්නේ නැතුව ඔබට කළ හැකි දේ කළ යුතුයි. ඔබට කළ හැකි දේ තමයි ඔබගේ හදවත පරිවර්තනය. ඔබගේ හදවත යේසුස් වහන්සේගේ යහපත් දේර ගැලවුම්කරු පිළිගැනීමෙන් ඔබගේ හදවත හරිගස්සා ගැනීමෙන් ඔබ ලෝක පරිසරයට යහපතක් කරගන්නවා. මොකද ඔබේ ගති පැවැත්ම වෙනස් වෙනවා. ඔබගේ දුම්පාණය නැති වෙනවා. අනවශ්‍ය දේවල් භුක්ති විඳීම නැති වෙනවා. පාප කර්ම නැති වෙනවා. මේ විදිහට ලෝක රක්ෂණයක් තිබෙනවා. එහෙමයි දෙවියන් වහන්සේ හිතන්නේ. ඒ නිසා මේ ආයාචනය මේ පාඩම නිකන් බුද්ධියට පාඩමක් විතරක් නෙමෙයි. මේ බුද්ධියට ගෝචර වන ලකුණු සහ දැනුම කල්පනා කරලා බලලා මේක අහගෙන ඉන්න හැම ළමෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිතට ගත යුත්තේ මගේ හදවතට යේසුස් වහන්සේ වැඩම කර ගැනීම මා රැකෙනවා, මගේ පවුල රැකෙනවා, මගේ වැඩ භූමිය රැකෙනවා, මගේ අනාගතය රැකෙනවා, මගේ සෞඛ්‍යය රැකෙනවා, මගේ ආර්ථිකය රැකෙනවා, මගේ දරුවාට දෙන්න පුළුවන් බැටන් පාස් ඊළඟ පරම්පරාවට අපි දෙන්නේ මොනවද? ඒ නිසා අදම ක්‍රිස්තුස් වහන්සේ හදවතට පිළිගන්න මේ ලෝකේ මතුවෙන නරක ලකුණු කියන්නේ ඒකයි. තවදුරටත් මම කැමතියි මේ ගැන ටිකක් බලන්න දැන් මානසික වචනේ. මේ වගේ කාලෙක මොනවද වෙන්නේ? බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාදා දෙන්නේ. මේකේ වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඔෆෙන්ස් කියලා කියන්නේ උදාහසට පැමිණ. පොඩි දෙයකට උදාහස්. අපි මේ ඉස්සෙල්ලා පාඩම් ඉගෙන ගත්තා. අහපු නිකන් කඩුව වගේ වෙනවා. දත් කුල් වෙනවා. වචන හරිම පරිබාහයේ වචන, තරහේ වචන පුංචි ළමයින් කතා කරන පුරුදු වෙලා තියෙනවා. මම කිව්වා ඒක පුංචි ළමයි ඉගෙන තියෙන්නේ කාටුන් වලින් කියලා. දෙමාපියන්ට ගෞරව දෙන්න, ජේෂ්ඨයන් නොසලකා හැරීම. ඉතින් මේ එකිනෙකාට එක බාධා වෙනවා. එකිනෙකා එක උදාහස් වෙනවා. විශේෂයෙන්ම පරම්පරාවට. ඉස්සර පරම්පරා අතර පරතරය අවුරුදු 40ක්. දැන් එන්න අවුරුදු 40 අය අවුරුදු 20 අය වඳුනන්නේ. අවුරුදු 20 අයට අවුරුදු 14 ළමයිකට මොකුත් කියා දෙන්න බැරි තරමට අවුරුදු 14 ළමයි ඔවුන්ම කල්ලියක් වෙලා. ඒ පරම්පරාව වෙන කවුරුත් කියන එක ගන්නෙ නැහැ. ඩිජිටල් ලෝකයේ එපමණ ඒ පරම්පරාව අකුණේ කරලා පරම්පරා තනිව ගුහාවල ජීවත් වෙනවා වගේ. ඉස්සර ජීවත් වෙන්නේ ගල් ගුහාවල, දැන් ජීවත් වෙන්නේ ඩිජිටල් ගුහාවල. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ කරන එක විතරයි. මේක සෙල්ලමක් නෙමෙයි, මේක අතිශෝක්තියක්. මේ දකුණු කොරියාව වගේ රටවල ළමයි ඩිජිටල් සයිබර්නෙට් කැෆේස් වල ගිහිල්ලා 24/7 ඒ කියන්නේ පැය 24ක් දවස් 7ක් ඒ ඩිජිටල් ගේම් එකට අදාළ ඇඳුම් ඇඳගෙන හෙල්මට් දාගෙන ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම LED ස්ක්‍රීන් එකේ තමයි ඒගොල්ලෝගේ ජීවිතය. ඒගොල්ලෝ මාරාන්තික සටන් කරනවා. එක ප්ලැට්ෆෝම් ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක රටවල මේ ඔක්කොම වෙන්නේ ඩිජිටල් ලෝකේ. ඒ අතරතුර ඒගොල්ලෝ සිගරට් බොනවා, කොම් බොනවා, සමහර අය අවුරුදු 18 දී heart attack හැදිලා මැරෙන්න වැටෙනවා. එච්චර විකෘති වූ ජන සමාජයක අපි ඉන්නේ. දැන් ලංකාවේ මේ ප්‍රශ්නේ එච්චර උග්‍ර නැති එක ඇත්ත. එනමුත් අපි නිතරම මේ වැඩසටහනවලින් ඔබට හඳුන්වා දෙනවා. ඔබගේ තරුණ ළමයින්ට හොඳ පත්‍රයක් අපි අලුතෙන් විදවලා තිබෙනවා. විදේශ කියලා ඩිජිටල් නැනොරැසර්. මේක අපිට ලිවීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මේක බොහොම පැහැදිලි අවවාද තිබෙනවා ළමා සම්පත සුරකින්න තුරුණු විය වගේ. ඒ වගේම අපේ පොත් ගොඩක් තිබෙනවා. මේ ප්‍රසිද්ධ පොත් ශාලාවලින් ගන්න පුළුවන්. MD ගුණසේන විජිතයාපා සරසවි ලේක් හවුස් ද්‍රවිඩ සිංහල ඉංග්‍රීසි භාෂා තුලින් තිබෙනවා. අපේ වැඩසටහනක් තිබෙනවා සිකුරාදා හවස 6:30ට ළමා ශික්ෂණ මධ්‍යස්ථානයේ තරුණ චාර්යා කියලා. ඒ හැම වයස් සීමාවකටම අපි නොමිලේ මේ වැඩසටහනක් කරනවා. ඔවුන් ඩිජිටල් ඇබ්බැහිවීමෙන් ඩිජිටල් ඇබ්බැහිවීම මත්ලෝලත්වයක් වගේ. ඒකේ කොන් ගලවාගෙන පාඩම් කරලා අනාගතයේදී ඔහුගේ අධ්‍යාපනය සහ රැකියාව සුරක්ෂිත පිණිස. මම මේ ටික කිව්වේ මේ උදාහරණය එන්නේ කොහෙන්ද? නිතරම සටන් ලෝකෙට ළමයි විශ්සනකොට ත්‍රාසජනක අධ්‍යයනය වලින් මේ ඩිජිටල් කාටුන් බලලා ඒ ළමයි ඉබේම කාටුන් එක වගේ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ මොලේ
පතයන් ඒ විදිහට හැඩ ගැහෙන්න පටන් ගන්නවා. ඔවුන්ට ඊළඟට සංග්‍රාමය ත්‍රාසජනක අධ්‍යක්ෂ නැතිවම බැරි වෙනවා. එතකොට ඒගොල්ලෝ ලිංගික ත්‍රාසය සූදු කරලා ත්‍රාසය ඉන්ටර්නෙට් ගෑම්බලින් වලට හැමතිස්සෙම බස් එකක් එන්න ඉස්සෙල්ලා පණින්න හදනවා. මේ සීමා කඩලා බලනවා. යම් දවසක මේගොල්ලෝ නීතිය රැහැනටත් විරුද්ධ වෙනවා. ඒ නිසා මේ එකිනෙකා උදහස් වෙනවා කියන එක ඉස්සර වැඩිමහල්ුනේ දැන් මේ පොඩි ළමයිගේ ජීවිතේ හැමතිස්සෙම උදහස් ඇතිව තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අම්මයි තාත්තට උනත් ගුරුවරුන්ට උනත්. මේක මේ ප්‍රශ්නේ පටන් ගත්තේ අම්මයි තාත්තටයි වෙලා නැති නිසා. ළමයින්ම ඩිජිටල් දේවල් වලට බැහැ කරේ අම්මයි තාත්තා. දැන් අපි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. ගුරු සහ දෙගුරු එක්කහුවෙල. ඒක අපේ ආයතනය. ඊළඟට මේක කියනවා මුලා වෙනවා කියලා. බොහෝ අය මුලා වෙනවා නොයෙක් බොරු විශ්වාස කරන්න පටන් ගන්නවා. අසත්‍ය සත්‍ය වගේ පේන්න පටන් ගන්නවා. මන මුලාවක් නැතිව අద్භූත දේවල් විශ්වාස කරනවා. දැන් බොහෝ කාටුන් වල තිබෙනවා මැරිලා නැගිටිනේවා ස්පූකි zombie මේ දේවල් කරනකොට ළමයින්ට අద్භූත බලවේගයක් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ නිින්දට බාධා වෙනවා. ඒගොල්ලෝ උදේ නැගිටින්නේ කම්ෆර් ෆයිට් වගේ. ඒක අඩලා කෑ ගහලා තම මතේ ඉල්ලගෙන ඉස්කෝලේ යන්න බැහැ කියලා. ඉස්කෝලේ ගියාට පස්සේ ස්මාර්ට්ෆෝන් වලින් මේවම කරන පරම්පරාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඇතැම් ඉස්කෝලවල ස්මාර්ට්ෆෝන් තහනම් කරලා තිබෙනවා. ඉතින් මේවා අම්මලා තාත්තලා මොන්නේ කොහොමද? ඔබගේ ජීවිතේට ආත්මික ශක්තියක් අවශ්‍යයි. යේසුස් වහන්සේ කියන්නේ ඉදිරියේ පැය 24ක් දවස් 7ක් ඔබගේ ජීවිතේ බලා ගන්න පුළුවන් ඉදිරියේ. උන්වහන්සේ ඔබගේ හදවතට පිළිගන්න. මේක තව එකක් තියෙනවා. බොහෝ දෙනාගේ ප්‍රේමයේ හීන වෙනවා, අයිතිකම වැඩි වෙනවා. මේ නිසා පවුල විශ්ිත කරන බලවේග ගොඩක් ඇවිල්ලා තිබෙනවා. විවාහයෙන් අලුතින් අර්ථකථනය කරනවා. විවාහය කියන්නේ පිළිමයක් සහ ගෑණියෙක් අතර විතරක් නෙවෙයි කියන්නේ. අපි දන්නවා දැන් මහන්සියගේ ස්වරූපයෙන් ඔහුවද ඇයවද මව ජීවිතාන්තයේ එක්ක විශ්වාසවන්ත වෙන්න පිණිස දැන් වහන්සේ පවුලේ උන්වහන්සේගේ විශ්වකර්ම ප්‍රඥාවෙන් සැලසුම් කළා. ඒ පවුලේ කිච්ච ළමෙක් කෙනා දෙමව්පියෝ දායක ස්නේහය අපිනවා මලේ කිරිකොට සාදා දරුවක් දෙනවා. ඒ දරුවත් යථා කාලයේදී කෘතඥ පූර්වකව පරම්පරා අතරේ එවැනි සම්බන්ධකමක් ඇතුළේ තමයි පවුලේ ගෙනගත්තු කරන්නේ. පවුල තමයි අනාගත පුරවැසියන් නිර්මාණය කරන්නේ. ඉස්කෝලේ නෙවෙයි. ඉස්කෝලේ කරන්නේ ඒකට පොඩ්ඩක් දායක. ඉස්කෝලේ දෙවනි ගුරුවරයා. පළවෙනි ගුරුවරයා ළමයාගේ පවුල. ඒක නිසා මම කියන්නේ තොටිල්ල නලවන අත රට පාලනය කරනවා. ගෙදරින් තමයි ළමයාගේ මූලික ශික්ෂණය ලැබෙන්නේ. ගෙදර තමයි අනාගත පුරවැසිය බිහි කරන්නේ. ඉතින් දෙමාපියන්ට ගෙදර කාලය නැති වෙලා තිබෙනවා. ළමයි වැඩි ගෙදර ඉන්නේ. පිට රටවල නම් විදේශ රටවල ළමයි තාක්ෂණික ගෙදරින් පිට වෙන අවුරුදු 16 වෙනකොට ඒගොල්ලන්ට ඩෝල් සෝෂල් අලවන්සස් තියෙනවා. අම්මා තාත්තා අතහැරලා apartments වලට වෙන ගෙදරකට හොස්ටල් වලට යන්න පුළුවන්. මේවා මිනිස්සුන්ගේ අදහස්. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? ළමෙක්ට අම්මා තාත්තගෙන් ලැබිය යුතු ශික්ෂණය සමාජගත දවසකට පැයක් ලැබෙනවා. හුඟක් වෙලාවට ඉස්කෝලේ ගුරුවරිය ළමයා එක්ක පුංචි මධ්‍යයක නම් පළවෙනි මාසෙ දෙවෙනි මාසෙ ඉස්කෝලේ ගුරුවරිය ළමයා එක්ක පැය 3-4ක් ඉන්නවා. කිසිම දෙමව්පියෙක් තමාගේ ළමයා එක්ක දවසකට පැය 4ක් ඉන්නේ. සමහර දෙමව්පියෝ තමාගේ ළමයා එක්ක සතියකට පැය 4ක් ඉන්නේ නැහැ. මේකයි කනගාටුදායක තත්ත්වය. ඒ නිසා අපි මේ පණිවිඩවල අදහස පවුල සංරක්ෂණය, ළමා සම්පත සුරකිමු, තුරුණු විය අගයමු. මේ කාලයගේ ලකුණු උග්‍ර වේගන එනකොට හිතන්න එපා විසඳුමක් නැහැ කියලා. විසඳුම තිබෙනවා. අලින් යන මන්තිපේදී කෝඹුවන් යන මං වසන්නාක් මෙන් කියලා සිංහල කතන්දරයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන look at the pennies pounds in look at themselves. පොඩි දේවල් නේද ලොකු දේවල් ඉබේ නැහැ. ඒ නිසා ඔබ ගෙදර ළමයි සමග ගත කරන කාලය උදේට ළමයි සමග කෑම ගැනීම අඩුමානේ රැට ඒ වෙලාවපත් ළමයි නිදා ගන්න යනකොට යාඥා කරලා ළමයින්ට කතන්දරයක් කියනවා. කොච්චර කාල මේක කරන්නද? හැමදාම මේක කරන්නේ. ළමයි විශ්වවිද්‍යාලයට ගියා. ඒ ළමයා ජීවත් වෙන්නේ, ඒ ළමයා යැපෙන්නේ අම්මගේ තාත්තගේ ආදරේ, අම්මගේ තාත්තගේ සිවණෙන්, අම්මගේ තාත්තගේ ආර්ථිකයෙන්.
ඒ නිසා හිතන්නේ ළමයි විශ්වවිද්‍යාලයට ගියා කියලා දෙමව්පියන්ට කළ යුතු කර්තව්‍යයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඔබට වඩා ඉගෙන ගන්න වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒගොල්ලන්ට ආත්මික දේ කියන්නේ. දැන් අපි ආර්ජන කරනවා. මේක අනිත්‍යගේ අසල්වාසී කියන්නේ මේ වැඩසටහනක් තිබෙනවා. මේක ඉතා හොඳ අවවාද. විද්‍යාත්මකව කියා දෙනවා පවුල රකින්න. විද්‍යාත්මකව කියා දෙනවා ළමගේ අනාගතය. තරුණයන්ගේ ජීවිතය. ඒ නිසා පුළුවන් හැමෝටම කියන්නේ අහවල් වෙලාවට අහවල් අය මෙහෙම වැඩසටහනක් තියෙන උඩ ආරාධනා කරනවා දැනුවත් කරනවා. යේසුස් වහන්සේ මගේ හදවතට වැඩ කරා. යේසුස් වහන්සේ යහපත් දෙයක්. මගේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මගේ පවුලේ දෙයක්. මගේ පුතාට ආශිර්වාද කරා. මගේ දුවට ආශිර්වාද කරා. මගේ හදවතට වැඩනකොට මාගේ සෑම පාපයක් කමා කරා. ඔබ වහන්සේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වෙන්න මට ආශිර්වාද කරා. ස්තුති වේවා. අපි වැඩසටහන තිබෙන සිකුරාදා හවස 6ට සහ ඉරිදා උදේ 8:30ට 0.77 අමතා අපේ පොත්පත් ගැන තව කාරණා දැනගත හැකියි. මේ වැඩසටහනට ඔබට ආරාධනා සුබ දවසක්. අපි තවදුරටත් බලන්න යනවා වර්තමාන කාලේ ලෝකේ පහළ වෙන ලක්ෂණ අනුව අපි ඉගෙන ගන්නේ මොනවද? මේ ලක්ෂණ වල ඇතිවන සංසිද්ධි වලට අපි මොන දෙන්නේ කෙසේද කියලා. දැන් දේවචනේ අදත් අපි බලන්නේ මතයතුමාගේ සුභාරංචිය 24 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. අතික්කා ගහේ උපමාව ඉගෙන ගන්නවා. එහි අතු මුරුදුව කොළහට ගන්නා කල ග්‍රීෂ්ම කාලයේ ලඟ බව නුඹලා දන්නවා. එසේම මේ සියල්ල දකින කල උන්වහන්සේ දොරටු සමීපයේම බව දැනගනින්න. සබවක් නුඹලාට කීමේ මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහවනවා. ඒක අපේ ප්‍රශ්නයක් වෙනවා මේ සියල්ල කියන්නේ මොනවද? මේ පරම්පරාව කියන්නේ කවුද? දැන් ලුක්තුමාගේ සුභාරංචිය කියනවා ග්‍රීෂ්ම ඍතුව එන කල අතික්කා ගහද අන් සෑම ගහක් දලු ළමින් ඵල දරන්න ලැස්ති. දැන් දේවචනය කීප තැනක පෙන්වා දී සමාන කර තිබෙනවා රටක් නැත්නම් දේශයක් ගහකට. ඒ කියන්නේ පැලයක් වගේ පැලවෙනවා පොඩි කාලේ ඉඳලා. මේ හැම දේශයක්ම මවා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ චරිත ලක්ෂණ එකතු කරගෙන. දැනාන්සේ ඊශ්‍රායල් නැවුවා ආබ්‍රහම් නම් ආදි පිතෘවරයා තිබේ. දැනාන්සේ ආබ්‍රහම්ට කතා කරා ක්‍රිස්තු පූර්ව 1950. ඒ ආබ්‍රහම්ගෙන් ඇතිවුණු ජාතිය තමයි ඊශ්‍රායල්. ඒ වගේ දැනාන්සේ හැම දේශයකටම සීමා දීලා ඒ දේශයේ ජන කොටසක් පදිංචි වෙන්න සලස්සලා ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක් දෙවියන් වහන්සේ සපයා තිබෙනවා. මේ ජාතීන්ගේ වැඩිවීම, ඒ කියන්නේ ජාතීන් සහ භාෂා වර්ධනය ඇති වුණේ ක්‍රිස්තු පූර්ව 2250 දී බාබෙල් නම් තැනක කොටක් හදනකොට තමයි මේ එක එක ජන කොටස් වලට වෙන වෙන භාෂා දෙයක් තිබෙන්නේ. ඔබ හිතයි මේක හොඳ වැඩක් කියලා. ඊට ඉස්සෙල්ලා තිබුණේ එක ජන කොටසක් හිටියා. ඔවුන් අතරේ බලවන්තයෝ ටික දෙනෙක් හිටියා. ඒ බලවන්තයෝ කිව්වා අපේ මහිම සඳහා අහස උසට නැත්නම් ස්වර්ගයට නගින්න පුළුවන් කොටක් හදන්න කියලා. මේ කොට හදපු ස්ථානයේ තාම පුරාවිද්‍යාත්මක ලක්ෂණ තිබෙනවා. එවැනි කොටක් හැදුවා කියලා. උප්පත්ති 10 වෙනි පරිච්ඡේදයේ තමයි මේ කොට හදන කතාව තියෙන්නේ. ඒ කොට හදපු තැනට බාබෙල් කිව්වා. බාබෙල් කියන වචනේ අර්ථය මියුල. දැන් ඔක්කොම ජනගහනය එක් භාෂාවක් කතා කරමින් එක තැනක ඉන්නකොට වෙන්නේ ඒ ජනගහනය අතර ටික දෙනෙක් බලවන්තය වෙලා ඔක්කොම පාලනය කරනවා. ඔක්කොම සම්පත් තමන්ගේ උන්නතිය සඳහා පාලනය කරනවා. ඒ නිසා දැන් මහන්සි කිව්වා මීට වඩා හොඳ ක්‍රමය තමයි පන්ති බෙදන්න ඕන. පන්ති බෙදනවා කියන්නේ ජන කොටස් වලට ඒ භාෂා දීලා දෙවියන් වහන්සේ ජන කොටස් ලෝකයේ පුරාම ලෝකයේ එක් රටවල ගිහිල්ලා පදිංචි වෙන්න සැලසුවා. මේ කතන්දරේ දින උප්පත්ති 10. ඒ නෝවාගෙන් ඇති වුණු පුතු තුන්දෙනා හාම්, ෂෙම්, යාපෙත් ඔවුන්ගේ පුතු
ඒ පුතුන්ගේ පුතු ඒ කියන්නේ යෝන් නොමගේ මීමුණු බුරක් තමයි ඒ රටවල් ඇතුළේ ජාති පටන් ගත්තේ. අපේ ලංකාවට ඒන් කොටසක් ආවා. හරියට කවදාද කියලා වෙනදා සිතනවා. අපේ ලංකාවට ඒන් කොටසක් ආවා. ඒ හැම රටේම දැන් ඓතිහාසික ලියවිලි තිබෙනවා. කවුරු කොහෙ ගියාද ඒ ජාතිය මේ වෙනකොට උදාහරණයක් වශයෙන් රුසියාවේ ඉන්නේ. කොයි ආදි මුතුන් මිත්තන්ගෙන් පැවතෙනවද? ඒක අපිට දැනගන්න. ජර්මනියේ නොවාගේ කොයි මීමුණු පුරාගෙන් පැවතෙනවද? දැන් දැනගන්න කැමතියට කියන්න පුළුවන්. ජර්මනියේ ඉන්නේ අෂ්කෙනාස් කියන මීමුණු පුරාගෙන් පැවතෙන අය. තුර්කියේ ඉන්නේ ටොගාමා කියන මීමුණු පුරාගෙන් පැවතෙන අය. දැන් ලෝකේ භාෂා වෙන් වෙලා තිබෙනවා. හම්ගෙන් පැවතෙන අයගෙන් එන භාෂා හම් වැඩි හරියක් ගියේ අප්‍රිකාව ඒ තදාසන රටවල් වලට. ඊළඟට ෂෙම්ගෙන් පවතින ජාතීන් ඒගොල්ලෝ තමයි මැද පෙරදිගේ අභාග්‍යයකට මෙන්න අපි දන්නවා ඉස්මායිල් සහ ඊසාක් අතර පොඩි කාලෙම ඇති වුණු විරසක දැන් යුදෙව් ජාතිය සහ මුස්ලිම් ජාතිකයන් අතර මහා පරිමාණික පැතිකලයක ලෝක සාමයට තර්ජනයක් වෙලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ කොහෙද? ගෙදර. ආබ්‍රහම්ගේ ගෙදර තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. පුතු එකම තාත්තගේ පුතු දෙන්නෙක් අතර. ඒක අපි මේ පාඩම් වලදී කියන්නේ පවුල රැක ගැනීම අවශ්‍යයි. ළමා වයස වෙන දේවල් අවශ්‍යයි. අවුරුදු 14 ඉස්මායිල් අවුරුදු 3 ඊසාට ඔලොක්කම් කරා සරදම් කරා සාවඥ ලෙස සැලකුවා කියලා. ඊසාගේ අම්මා වූ සාරායි කිව්වා මේ අනිත් පුතාව ගෙදරින් ආවා. ඉතින් මේ අවුල එක පවුලක හටගත්ත අවුල. ඒ නිසා මේ සෑම පාඩම් මාලාවකම කියන්නේ දේ වචනේ තියෙන සත්‍යය. ඓතිහාසික සත්‍ය, පුරාවිද්‍යාත්මක සත්‍ය, විද්‍යාත්මක සත්‍ය, සමාජ විද්‍යාත්මක සත්‍ය. දේ වචනේ කියවා එහි දැනුම ලබාගෙන එහි විසඳුම තම ජීවිතයට පිළිගන්නා කෙනා ප්‍රඥාවන්ත මිනිසෙක්. ප්‍රඥාවෙන් නේද? දෙවියන් වහන්සේ කරේ භාවීමෙන් සහ දෙවියන් වහන්සේගේ දැනුමෙන් තමයි දෛනික ජීවිතයට ප්‍රඥාව ලබාගෙන එන්නේ. ඉතින් මේ જાති ඒ උපත් 10 වෙනි පරිච්ඡේදය වෙනකොට නොයෙක් රටවල් වල ගිහිල්ලා පදිංචි වෙන්න පටන් ගන්නවා. ඒකේ අර්ථය උනේ ඒ જાතිය එක පවුලක් ලෙස තමන්ගේ අයට හොඳට සැලකීම. ඒ නිසා අපි අපේ රටේ සෙනඟ හොඳින් බලාගත්තොත් කිසි විදේශීය බලපෑමක් නැතුව අපේ රටේ සෙනඟට ඇතිතරම් සම්පත් අපේ රටේ තිබෙනවා. අපේ රටේ නැති දේවල් වෙන රටකින් ගන්න පුළුවන් විදිහට අපිට අපේ ආර්ථිකය ගොඩනගා ගන්න හැකියි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව යහපත්. නමුත් දෙවියන් වහන්සේ නොසලකන මනුෂ්‍ය හැමතැනකම අනිත් අයට අසාධාරණයක් කරලා තම තනියම දිනු වෙන්නේ නැහැ තමයි මේ ප්‍රශ්නේ. ඉතින් මේ දේව වචනේ කියන්නේ යේසුස් වහන්සේ කියනවා මේ එක උද්‍යානයක් ලෙස ලෝක ගෝලයේ පුරාම පැලවුණු ගස් තිබෙනවා. එස්කේල් 31 වෙනි පරිච්ඡේදයේ කියනවා මුළු ලෝකෙම දේශය දෙවියන් වහන්සේගේ උද්‍යානයේ ගස්. දෙවියන් වහන්සේ එක් දේශයක් පහත් කොට තවත් දේශයක් උසස් කරන්නේ නැහැ අසාධාරණ ලෙස. නමුත් මේ හැම ගහක් අනිත් ගස් වලට ඉරිහරයක් නොවි වැඩෙන ලෙස දෙවියන් වහන්සේගේ යම් යාමනයක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් මැච් එක අම්පයර් වගේ, ෆුට්බෝල් මැච් එක රෙෆරි වගේ දෙවියන් වහන්සේ ඒ දේශයේ අය අන් දේශ වලට හානි ඉරිහර නොකරන ලෙසට දෙවියන් වහන්සේගේ අනුක්‍රමයක් දෙවියන් වහන්සේ පාත්තා තිබෙන ඒක ස්වයං දිව්‍ය ක්‍රමයකින් තමයි වහන්සේ ඒක කරන්නේ. සාමාන්‍ය ක්‍රමේ නම් ඒ රටේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ආණ්ඩුව බාර දී තිබෙනවා. තම සෙනගට යහපතක් කරගෙන යන්නේ කියනවා. ඉතින් දැන් මේ පුංචි කාලෙන් පටන් ගත්ත ලෝකයේ ඒ ජාතීන් ගස් ලෙස වැඩිලා ඔය ඔක්කොම ගස් විභාග කරලා අස්වැන්න කාලයක් එනවා. ඒකයි මේ ශාස්ත්‍රය කියන්නේ. උන්වහන්සේ පළවෙනි සැරේ ආව බෙත්ලෙහේ කුඩා බිලිදාලස මනුෂ්‍යන්ගේ ජීවිතය උදෙසා පූජා කරනවා. උන්වහන්සේ දෙවෙනි සැරයක් එනවා රාජකීය රාජ්‍ය ලෙස සෑම දේශයකටම මෞංකාර දෙවියන් වහන්සේ ලෙස උන්වහන්සේ දුක් සම්පත් ඒ රට පාවිච්චි කළේ කෙසේද? ඒ රට තම සෙනඟට සලකන්නේ කෙසේද කියලා මේ රටේ පාලනයට ඉහළින් පාලනය දෙවියන් වහන්සේ පාත්තාගෙන යනවා.
මොකද ජාති නැවේ දැනවාසේ රට රටවලට සම්පත් දුන්නේ දැනවාසේ රට රටවල දේශ සීමා නියම කළේ දැනවාසේ ඒ දේශ සීමා උල්ලංඝනය කොට අනිත් රටවලදී කොල්ල කන අය ගැන දෙවන් වහන්සේ ක්‍රියා. ඒ සංදර්භය තුල තමයි ඒ පසුතලය තුල තමයි යේසුස් වහන්සේ කිව්වේ මේ හැම ගහක්ම දැන් පැටිලා ග්‍රීෂ්ම ඍතුව එන කාලයක් තිබෙනවා. එතකොට ඒ ගස්වල ඵල මොනවද කියලා බලන්න යේසුස් වහන්සේ ඒ කාලය තමයි දැන් මේ ඇති වෙලා තිබෙන්නේ. ලංකාව නැමැති ගහේ කොයි වගේ ඵලද තියෙන්නේ? යහපත් ඵලද? විෂ සහිත ඵලද? අපි දන්නවා ගහක් නහන්නේ ගහේම ඵල කියලා. අපි සිංහල භාෂාවේ ප්‍රස්තාව කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රස්තාව කරලා තියෙනවා ගහ දන්නාට කොළ පාන්න යන්න එපා කියලා. සාමාන්‍ය කොළයක් කාලා දැනගන්න පුළුවන් මේ ගහ කොයි වගේද කියලා. අපජාතිය මොකක්ද කියලා දැනගන්න. නම් දෙවෙනි මාස් කියන්නේ මේ හැම ගහක්ම දරපු ඵල මොනවද කියලා බලන කාලයක් තියෙනවා. ඒ කාලේ දැන් ඇවිල්ලා තියෙනවා කියලා තමයි දැන් මේ පේන්නේ තිබෙන්නේ. දැන් කාලය කෙටි වෙලා ශීඝ්‍රයෙන් මේ වෙනස් වී වේගන යන්නේ මොකද? ඒ දේශේ තම සෙනගට සලකන හැටි නරක වේගන. ඒක මේ කාලයේ ලකුණ. එදේ වගේ නැතිව බැටළුවන්ට හිරහැක්. රටක පාලකයා දැනන සලකන්නේ එදේ දෙස්. ක්ෂේත්‍රයක වෛද්‍ය ක්ෂේත්‍රයේ පාලකයා දැනන සලකන්නේ එදේ දෙස්. සභාවක පාලකයා දෙවියන් වහන්සේ සලකන්නේ එදේ දෙස්. සභාව ප්‍රේසන් විරුද්ධේ කාලයාගේ ලකුණු සහ ලෝකයේ ලක්ෂණ තමන්ට ඇතුළු නොවන පිළිස. මොකද අපි ගොඩක් කලක් ලුණුදියේ ජීවත් වුණා. ඒ මෙරිදියේ මාළුවත් නිකන් ලුණුදියේ වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ලෝකෙ වෙනස් වෙක නැහැ. මම කිව්වා මේ පාඩම්මාලා තුළ පරිසරයේ සම්පූර්ණ විශ්වසහිත වේගනය. සමාජචාරය විශ්වසහිත වේගනය. තරුණ වයසේ පහර අත්හැරලා වෙන අය ලංකාවේ විකසද වේගයේ බොහෝ වැඩි වෙනවා. මම එකපාරටම කියලා දුන්නා දැන් ලංකාවේ තරුණියන් 4.125 විවාහ වෙන්න ඉස්සෙල්ලා ගැප් ගන්නවා. අපි දන්නවා ඒගොල්ලෝ ගැප් ගන්න තනියම නෙවෙයි කියලා. ඒ නිසා මේක දෙගොල්ලෝ කව කරන ව්‍යසනයක් වෙලා තිබෙනවා. හැම ටියුටෝරියක් ළඟම තිබෙනවා ගබ්සා කරන ක්ලිනික් ඔක්කොම ප්‍රධාන නගරවල කොළඹින් අවට වැඩියෙන්ම මේ ෆාමසි කොන්ඩම් විකුණන්නේ A level පන්ති ළමයින්ගේ ටියුෂන් පන්ති තියෙනවා. මේවා අපි ගවේෂණය කළා ගත්ත දේවල්. වැඩියෙන්ම සමලිංගික සම්බන්ධතා නිසා වැඩියෙන්ම AIDS හැදෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අලුතෙන් AIDS හැදෙන ළමයි. පාසල් යන වයස ළමයි. අවුරුදු 18 සිට 24 පිරිමි ළමයි. වැඩියෙන්ම AIDS detection පළවෙනි සැරේට. ඉතින් ඔබට තේරෙයි මේක විශාල සමාජික සෝදපාලනයක්. මේවා වෙන්නේ මොකද? අම්මා ගෙදර නැති නිසා. ඒ නිසා අපි දැන් යෝජනා කරගෙන යනවා කට්ටිය අම්මා ගෙදර නැති ළමයි පාඨශාලා ආවිත ඒ ළමයින්ගේ රැකවරණය සඳහා යම් සංගණනයක් තිබෙනවා. මේක පෞල් ඛාදනය වෙන එක. පෞල් රැකුණ සමාජයේ රැකේ. සමාජයේ රැකුණ රට රැකේ. ඒ නිසා ඒසුස් කිව්වා මේ එන කාලය නොවගේ කාලය වගේ වෙනවා කියලා. ඒක තියෙන්නේ මතෙව් 24:38 ජල ගැලීමට පළමු දවස්වලදී නොමා නැවට ඇතුළු දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සිටියෝ. ජල ගලන පැමිණ සියල්ලම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝ. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසමයි. එතකොට නොවා ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 2350යි. ඒ කාලේ දැන් අසල් ලෝකෙ දිහා බලනකොට එක ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඒ නොවා පමණයි. දැන් මාසේ නොවා විශ්ිත කරා. නොවාගේ කාලය ඇතුළු විපර්යාසය මේකයි. දේව භක්තිකයයි අභක්තිකය අතර වෙනසක් නැති. දේව භක්තිකය අභක්තිකයන් වගේම හැසිරෙන්න පටන් ගන්නවා. සදාචාරය නැතිම වෙලා. ඒගොල්ලෝ කැමති හැටියට ලිංගික ක්‍රියාවල දෙන්න පටන් ගන්නවා. ලොකු දියුණුවක් තිබෙනවා වගේ පෙනුන අසාමාන්‍ය පරිභෝජනයකුත් තිබුණා. නමුත් පෞල රැක ගැනීම ගැන අදහස් තිබුණේ නැහැ. එතකොට මේ
දෙවියන් වහන්සේ දුන්න ලෝකය විකෘති වෙනවා. දෙවියන් වහන්සේ රටක් රකින්නේ, පවුලක් රකින්නේ. අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ කොහොමද? අම්මයි තාත්තයි දරුවෝ බලාගන්නේ කොහොමද? ළමා බිය කොයි වගේ වෙයිද? එහෙම තමයි දෙවියන් වහන්සේ පවුල රකින්නේ. දෙවියන් වහන්සේ නොමට කිව්ව නැවක් හදන්න කියලා. දැන් සමහර අය හිතන මේ ලොසුරංගනා කතාවක් කියනවා. මේ දැන් අවුරුදු කිලෝමීටර ඉස්සර හොලිවුඩ් එක හැදුවා චිත්‍රපටයක් නොවනේ. බයිබලයේ කතන්දරයක් නෙමෙයි. අපි දන්නවා හොලිවුඩ් චිත්‍රපටයක් හදන්නේ ආත්මික සත්‍ය වුණා නෙමෙයි. හොලිවුඩ් චිත්‍රපටයක් හදන්නේ ත්‍රාසය සඳහා, ලාභය සඳහා, ආදායමක් ලබන්න. ඒක ලොකු බොක්ස් ඔෆිස් හිට් එකක් වුණා. ඒ බයිබලේ නොවගේ නෙමෙයි. ඒගොල්ලෝ බයිබලයේ කතාවස්තු අරගෙන විකෘති කරලා සෙනගට තෘප්තියක් ඇති වෙන ලොකු එන්ටර්ටේන්මන්ට් එකක් වෙන චිත්‍රපටයක් හැදුවා. නමුත් නොවගේ කතන්දරේ දැනවන්සේ කිව්වා නැවක් හදන්න. ඒ නැවට දැනවන්සේ දුන්න මින්ම මනුෂ්‍ය ශරීරයේ තියෙන මින්ම. ඒ ආරෝපණය අනුපාතය අනුව තමයි දැනවන්සේ නැව හදන්න කිව්වේ. අඩි 6යි අඩි 2යි අඟල් 0.9යි අනුපාතයට තමයි නැව හැදෙන්නේ. ඒක පාවෙන නැවක්. හැම සත්ත්ව වර්ගයකින් ජෝඩුවක් ඒ නැවට ගන්න කියලා දැනවන්සේ. ඒ නැවට ඒ නොව ඒ සර්ගට දේශනා කළා කිව්වා මහ ව්‍යසනයක් වෙන්න තියෙනවා. ඔබගේ ජීවිත හදාගන්න. ඔබ පොළොව නාස් කරනවා. ඔබ පවුල නාස් කරනවා. ඔබ එකිනෙකාව නාස් කරනවා. ඔබ ඇති දැඩි කරන දරුවන්ව නාස් කරනවා. අපි දන්නවා දැන් ලෝකේ හැම රටකම ගබ්සා කිරීම බොහෝ වැඩි වෙනවා. දැන් මේ අවුරුද්ද වෙනකොට ජීව උපත් වලට වැඩි සංඛ්‍යාවක් මිනිස්සු ගබ්සා කරලා මිනිමාරලා නාස්ති කරනවා. ඔබ හිතලා බලන්න. දෙවියන් වහන්සේ කුමක් කරේ? මම ආයෙත් කියන්නම්. ජෛව උපත් ඒ කියන්නේ ළමයි ඉපදෙන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ගබ්සා වලින් නැති කරනවා ලෝක පුරා. අපේ ලංකාවෙත් මේක කරනවා. ලංකාවේ ගබ්සා කිරීම නීති විරෝධී. ඒත් නීති විරෝධී ගබ්සා කිරීම වෙනවා. ඉතින් මේ ගැන කල්පනා කරාම අපේ සිතට දැනෙන්නක් වෙනවා. අපි කල්පනා කරලා බලන දෙවියන් වහන්සේ කොහොමද අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට කවුරුද තම ශරීරයෙන් කවුරුද පෞලේ ප්‍රේමයෙන් ජාතක ප්‍රේමයෙන් එකිනෙකාට ආදරේ ඇති දැඩි කළ යුතු ළමයි කාමයේ නිසා රාගයේ නිසා බබාලා හම්බ වෙන ඒව ඕනේ නැහැ කියලා හිතලා ඒ බබාලා නැති කරනවා. දැන් මේ බඩේ ඉන්න බබාට වේදනාව දැනෙනවා. ඒ බබාට දැනෙනවා අම්මා හිතන්නේ කොහොමද කියලා. මේක කල්පනා කරලා ඒ නිසා මේක බැලෑපත් ආයෝජනය. ඔබේ හදවතට යේසුස් වහන්සේ පිළිගන්න. අපි හැමදෙස්සම මෙතන වර්ධ දේශපාලනයක් තියෙනවා. අපි හැමදෙස්සම අපේ වර්ධ ගැන වෙන කෙනෙක් හොයාගන්නවා තරන්න. මගේ වර්ධට හේතුව එයයි. මේක වැරදි අදහසක්. මගේ ප්‍රශ්නවල මුල තියෙන්නේ මා තුළයි. මේ මුල හරි ලස්සන දෙයක් මහන්සියට පුළුවන් කියන තීරණයට ඔබ එළඹුණා. වෙන කාටවත් ඔබ දොස් කියයි නැතුව ඔබට පුළුවන් දෙවන් වහන්සේ සමග සමගිමත් ජීවිතයකට ඇතුළු වෙන්න. අපි මේ කිල්ලාස් මම අද බරපතල කාරණා කීපයක් කිව්වා. හැම පවුලකටම මේ ආයාචන. ඔබ යම් හේකින් ගබ්සා කර තිබෙනවා නම් අද පසුතැවීමට දැන් මහන්සිය කියන සමාන මට සමාන දෙවන් වහන්සේ දුන්නු ජීවිතේ මෙලෙස හානි කිරීම ගැන මට සමාන. යේසුස් වහන්සේ මගේ හදවතට ඇතුළු කුරුසියක් මතු ඇනගැසුවා අත්විඳමින් ප්‍රේමයෙන් යේසුස් ඔබ කැඳවුවා. ඇනගැසුවා අත්විඳමින් ප්‍රේමයෙන් යේසුස් ඔබ කැඳවුවා. ඒ කල්වාරි කුරුසියේ ජීවන පූජාව අද ඔබට දැනෙන ජීවන පූජාව. යේසුස් දහතනාසේ දැන් ඔබට අභිෂේක කරනවා. යේසුස් වහන්සේ හදවතට පිළිගන්න. කුරුසිය කියන්නේ අපේ වැරදි ඔක්කොම උන්වහන්සේ පරිවර්තනය කොම වැරදෙන රතු කතර ගොඩක් තිබුණා. උන්වහන්සේ තම ජීවිතේ එකතු කරනවා අපේ වැරදි වලට. ඒක දානයක්. අපේ ඔක්කොම ඍණ දාන කරනවා යේසුස් වහන්සේ. ඒකයි කුරුසිය. පරණ දේවල් වහන අලුත් දොරටුවක් විවෘත කරනවා. කුරුසිය කියන්නේ ඒක. කුරුසිය කියන්නේ අලුත් දොරක්. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ දොර ළඟ. කොයි දොර ළඟද? ඔබේ අලුත් ජීවිතයේ දොර ළඟ. යේසුස් වහන්සේ දොරට අත තියගෙන ඉන්නවා. උන්වහන්සේ ඒක අරින්න කැමති. ඔබ තීරණයක් ගත යුතුයි. මම මේ පරණ ජීවිතයට අකමැති.
පරණ සියල්ල පහ වී ගොස් සෑම දෙයක් අලුත් වන්නේ. ඒකයි ශ්වාසික පොරොන්දු. දෙවනි කොරින්ති 5:10 කිසිවෙක් ක්‍රිස්තුස් තුළ සිටියොත් සෑම දෙයක් අලුත් වන්නේ. ඒ නිසා ඔබගේ පරණ ජීවිතයේ මොකද වුණා? මොන බැහැගිය මොන වෙලුම් වලින් ඔබ වෙලී සිටිය පැටලී සිටිය ක්‍රිස්තුස් වහන්සේ පුළුවන් ඔබ ගලවන්න. ඒකයි මහසට කියන්නේ ගැලවුම් කරු විදුකරු විමුක්තිදායකය. මේක තමයි අපේ දන්නේ. ඔබගේ ජීවිතේ තියෙන බය නැති කරලා දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබේ හදවතට මේක සත්‍යය. ඔබට තියෙන විශ්වාස හදවතට පිළිගන්න. එතකොට උන්වහන්සේ පරණ සියල්ල දොර වහන අලුත් දොරක් අරන ඔබේ ජීවිතයට. උන්වහන්සේ උපත්යේ සිට ඔබ තුළ තබා තිබෙන සෑම දීමනාවක්, සෑම ආත්මික දීමනාවක්, සෑම නිපුණත්වයක්, මෙතෙක් ඉදිරිපත් නොවුණු, එළි නොදැක්වුණු සෑම නිපුණත්වයක් දෙවියන් වහන්සේ උද්දීපනය කරනවා. ප්‍රභා සම්පූර්ණ කරනවා. ඔබ වාසනාවන්ත මිනිසෙක්, ආශිර්වාදවත් මිනිසෙක්. මේක කියන්නේ ඔබේ යාළුවෝ. මේක කියන්නේ ඔබේ අසල්වාසී. මේකයි යේසුස් වහන්සේගේ සුබ පණිවිඩය. යේසුස් වහන්සේ අපි විශ්වාස කරන මේ පණිවිඩය බොහෝගේ හදවතට කතා කරන මේ අහිමිට අම්මට තාත්තට දුවට පුතාට වාසි ආශිර්වාද. ඔබගේ පරණ ජීවිතේ ඔබට ගලා සෑම නපුරක් දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් නවත්තා. යේසුස් වහන්සේගේ අලුත් ජීවිතේ ආශිර්වාදය ඔවුන්ට දුන්නා. අපි ඔබට මතක් කරන්න කැමති අපේ ළමාචාර්ය සහ තරුණචාර්ය මධ්‍යස්ථානයේ හැම සිකුරාදා හවස 6:30ට මේ ගැන පොත්පත් බොහෝ තිබෙනවා. ප්‍රසිද්ධ පොත් සාපෝලියව ලබන්න පුළුවන්. අපේ ලිපිනයට ඔබ ලියායවොත් අපි ඔබට නොමිලේ මේ පත්‍රය එවනවා. හැම සිකුරාදා 6:30ට හැම ඉරිදා උදේ 8:30ට මේ ගැන ඔබට දැනගන්න පුළුවන්. අපේ දුරකථනයට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න 076 151 28 01. ආශිර්වාද වෙනසේ. සුබ දවසක්. අපගේ වැඩසටහනට අපි ඔබට ආරාධනා කරනවා. අද අපි තවදුරටත් බලන්න යනවා වර්තමාන කාලයේ අමාරුකම්, ඒවායින් අපේ දරුවන් බේරා ගන්න, අපේ තරුණ පරපුර බේරා ගන්න දැනවාසික වචනයෙන් ලැබෙන උපකාරය. මම මේ කියවන්නේ බයිබලයේ තිබෙන පොත, යාකෝබගේ පොත කියලා. ඒකෙ තිබෙන්නේ සාමාන්‍ය ප්‍රඥාව, එදිනදා ජීවිතයට අවශ්‍ය උපදේශ. මෙහෙම අපේ පදේ පටන් ගන්නෙ මක්නිසාද දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්ෂා කරනු ලබන්නට පුළුවන්. අපි දන්නවා නපුරටත් ප්‍රභාවයක් තියෙනවා, යහපතටත් ප්‍රභාවයක් තිබෙනවා. අපේම හෘද සාක්ෂිය තුළ සහ අපේ ජීවිතයේ යහපත හා නපුර අතර මහත් සංග්‍රහණයක් තිබෙනවා. දැන් යහපතේ ප්‍රභාවය ජීවනය, නපුරේ ප්‍රභාවය දැනුම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ නැතිව කරන දැනුම මනුෂ්‍යයාට අවකල් ක්‍රියාවක් වෙනවාමයි. අපචාරාත්මක ලෙස මනුෂ්‍යයා දැනුම පාවිච්චි කරනවාමයි. උදාහරණයක් වශයෙන් අපි ගමු සීනි තේකට දාලා බොන්නත් පුළුවන්. සීනි වලින් මත්පැන් නිමදවන්නත් පුළුවන්. න්‍යෂ්ටික බලය ගත්තත් ඒකේ යහපත් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අයහපත් දේවල්, ලෝක විනාශ කරන දේවල් බොහෝ කරලා තිබරයි. ලිංගික තෘප්තියක් තියෙනවා, ඉන්ටර්නෙට් එකක් තියෙනවා. දෙවියන් වහන්සේ ලිංගික ජීවිතය දීලා තිබුණා. එක් පුරුෂයෙක් එක් භාර්යාවකට ජීවිත කාලයක් විශ්වාසවන්තව මේ දීමනාව විඳින පිළිස එක දෙවියන් වහන්සේගේ විශ්වකාරක අදහස. එකිනෙකා හදවතින් ඉතාම සමීප වන පිළිස ඒ ඉතා කිට්ටු ගිවිසුම් සහිත සම්බන්ධකමේදී පමණ. ඒක උල්ලංඝනය කරාම මුළු ජීවිතයම විනාශ වෙන වැඩක්. දේවචනේ කියන යහපත් දේ රස බල දැනගන්න. නමුත් පුංචි කාලෙම ළමයාටත් හැඟීමක් එනවා යහපතින් එහාට තියෙන්නේ මොනවද කියලා ගවේෂණය කරලා බලන්න. ළමයි විතර දැක්කම ලිපේ තියෙන ඒ ළමයාට හිතෙන්න පුළුවන් ඒක බටර් පාටයි, ගින්දර බටර් පාටයි. ඉතින් ඒ ළමයා කියනවා අම්මේ අරක බටර් වගේ. ඉතින් අම්මා කෑ ගහලාගෙන පුතේ කවදාකවත් ඔක අල්ලන්න එපා. එපා කියපු ගමන් ළමයාට හැඟීමක් එනවා අල්ලලා බලන්න. මොකද යහපතින් එහාට තියෙන නපුරට අපව යොමු කරන ඒ ගැන කුතුහලය පුදුදන ඒකට අපිව දැඩි ලෙස ආකර්ෂණය කරන පාපිෂ්ඨ ස්වභාවය.
පාප පතිත අකල්පයක් අපේ හදවතට ඇතුල් වෙලා තියෙනවා. ඒක තමයි නපුරුකම. ඉතින් මේ පාඩමේ මුලදීම ඔබ එකතු කරගන්න කැමතියි. දෙවියන් වහන්සේ නැති දැනුම වඳුරෙන් දැලිපියක් ගත්තා වගේ. හැම දැනුමකටම තියෙනවා සීමාවක්. ඕනෑම යහපත් දැනුමක් ඒ සීමාවෙන් ඔබට යෙදූ කල ඒකේ ප්‍රතිඵලය යහපත් නෑ. හැම විද්‍යාවක් එහෙමයි. විද්‍යාව අවිද්‍යාව වෙන සීමාව අපේ හදවතට කරලා දෙන්න පුළුවන්. පාත්වල දෙන්න, පෙන්වලා දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට පමණයි. මක්නිසාද විද්‍යාවේ නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ නිසා. දැන් අපි තාදුත්තර බලනවා එම නිසා මේ නපුර එන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් ආකර්ෂණය කරනු ලබන කල්හි පොළඹවනු ලබන කල්හි පරීක්ෂා කරනු ලබන. ඉතින් අපි පොඩි කාලේ ඉපදෙනකොටම අපිට එනවා මේ ගතිය. නපුරෙන් එහාට දෙයක් යෝජනා කරලා බලන්න, අත්හදා බලන්න. කතා කරන්න බැරි වයසේ ළමයා නම් බෙරියන් දෙන්න පටන් ගන්න කාලේ ආවම මාස 6 විතර ගිහින් එයා ඉගෙන ගන්නවා. යාට කීන්ති ගියොත් බෙරියන් දීලා කෑ ගහලා බඩේ තියෙන කිරි ටික එළියට දාන්න අම්මා ආවේ නැත්නම් එයා කෑ ගහලා කියන්නේ එන්න දැන් එන්න වාමෙන් මාව ගන්න. එයා මාස 6 දින යාට පුළුවන් දෙයක් තියෙනවා අපිට තර්ජනය කරන්න. මොකද ආවේ නැත්නම් මම කිරි වමනේ දානවා. ළමයි එහෙම පුරුදු වෙනවා. ඉතින් මේ කියන්නේ කිරිසප්පයට එහෙම ප්‍රශ්නයක් හදවතේ ක්‍රියා කරනවා. මේ නිසා අපිට ගැලවුම් කරුවෙක් අවශ්‍යයි. ඔබේ දරුවා මේ ගැලවුම් කරු පිළිගන්න වයස ඉක්මන් වෙන තරමට දරුවගේ ජීවිතේ රැකවරණය සුද්ධහත්න වහන්සේගේ අනුභවයක් විතරක් නෙවෙයි සම්බන්ධකමක් ඇති වෙනවා. දරුවන්ට පුළුවන් පොඩි කාලෙම යන්න. දරුවන්ට දේවදූතයෝ වෙනවා. මතෙව් 18 කියනවා මේ දරුවන්ගේ දේවදූතයෝ පියාණන් වහන්සේගේ මුහුණ ඉදිරියේ පෙනී සිටිනවා. ඉතින් මේ දරුවා ඉපදිලා කාලයක් යනකම් එයා ආවේ කොහෙන්ද කියලා යට හැඟීමක් තියෙනවා. එයා ආවේ දෙවියන් වහන්සේගේ ලෝකේ. අම්මයි තාත්තයි කවුරුද? අම්මා දිබ්බයක් දීලා තාත්තා ශුක්‍රාණුවක් දීලා දෙක සංසේචනය වූ කල්හි ඒක වෙන්නේ අම්මගේ ෆැලෝපියන් නාලවල සංසේචනය වූ කල්හි ඒ යුක්තාණුව පළහැට බහැලා ගිහිල්ලා මවගේ ගර්භාෂයේ තැන්පත් වෙනවා. එහෙම තමයි දරුවගේ ජීවිතේ පටන් ගන්න. එක් සෛලයක්. ඒ සෛල දෙගුණ වෙනවා, සිව් ගුණ වෙනවා. 64ක් වුණා මේකට බ්ලාස්ටෝසිල් කියනවා. දැන් මේ ශාස්ත්‍රයේ යථා කාලයේදී දෙවියන් වහන්සේගේ සැලසුම ලෙස ඊතාලයේ 139 කියලා තිබෙනවා. මහන්සියගේ සැලසුම ලෙස අපේ අවයව සැලකෙන. වෙන මොනවාද දේ වචනේ කියන්නේ? මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනක්ද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැසෙන්නේ. ඒ කියන්නේ මේ ඉපදෙන දරුවට අම්මා තාත්තා දුන්න කුසලතා තිබෙනවා. නමුත් අම්මා තාත්තාගෙන් එකතු වෙන හොඳ නැති දේවල් තිබෙනවා. ආරේ ගුණ නැහැ. ඒ ආරෙන් ආපු අවාසිදායක දේවල් මේ ළමයාගේ ප්‍රාණයේ තිබෙනවා. නමුත් මේ ළමයාගේ ආත්මයට දෙවියන් වහන්සේ දෙන බෝනස් එක අතිරික්තයක්. දෙවියන් වහන්සේගෙන් ඔහුගේ ජීවිතයේ ඇති වී තිබෙන සෑම නපුරක් පරම්පරාවෙන් සෑම නපුරක් ජාරගෙන ජීවිතේ ජාගරණය කරන්න දීමනාව දිව්‍ය තැන්පත් දනාංශගේ ෆික්ස් ඩෙපොසිට් පළවෙනි ෆික්ස් ඩෙපොසිට් ළමයාගේ ආත්මය දෙවියන් වහන්සේ කරනවා. ඉතින් ළමයා ස්වර්ගයේ ඉඳලා දෙවියන්ගේ ගෘහේ ඉඳලා මවගේ කුසේ ඉන්න පුංචි බබාට ඇතුළු වෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද ආත්මය. ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද ආත්මය තුල සෑම යහපත් සහ සම්පූර්ණ කරන්නා වූ දීමනාව තිබෙනවා. අතර මතක තියාගන්න සෑම යහපත් සහ සම්පූර්ණ කරන්නා වූ දීමනාවක් තිබෙනවා. ඒක ආවේ කොහෙන්ද? ආලෝකේ පියාණන් වහන්සේ. දැන් උන්වහන්සේ තුල කිසි වෙනස් වීමක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ ಜಾති සලකන්නේ නැහැ,
උන්වහන්සේ උගත් නුගත් කුලීන වේද සලකන්නේ නැහැ. දුප්පතාගේ ළමයට රජුගේ ළමයට දෙවියන් වහන්සේ එකලෙස සම්පතක් දෙනවා. ඒ නිසා සමාජය අසාධාරණ නිසා දුප්පත් පවුලට ඉපදුන අය කුලෙන් පිට ඉපදුන අය ඒ මොනවා මිනිස්සු කරා දෙවියන් වහන්සේගේ සිතෙන් සලකා බලලා ඒ ළමයට ජීවිතේ උසස්ම තැනට යන්න පුළුවන් දීමනාවක් ඒ ළමයට දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ ඉතාම යටහත් පවුලක ඉපදුන කෙනෙක් ජනාධිපති ධූරය දක්වා ගිය යන්න පුළුවන්කමක් තිබුණා ඒ කාලේ. මොකද දෙවියන් වහන්සේ හැම දරුවටම සාධාරණ ලෙස සලකනවා. තාත්තා අම්මා මොනවා කරා ලෝකේ මොනවා කරා. ඉතින් මේක සාධාරණ දෙවිඳුන්ගේ ලෝකය. මිනිස්සු එක අසාධාරණ විදියට පාවිච්චි කරන නිසා අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් සත්‍ය දැනගෙන දෙවියන් වහන්සේගේ දොස් කීම නවත්තලා අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ දීමනාවෙන් දිනු කරගන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩම් මාලාවේ අර්ථය සහ පදනම. ඒ නිසා මේ පාඩම් මාලාව අහගන්න මේ වෙලාව අනිත් කියලා දෙන්න. ඔබගේ යාළු මිත්‍රයන්ට මේක දන්වන්න. මේක හොඳ විද්‍යාත්මක පාඩම් මාලාවක්. දෙවියන් වහන්සේගේ ආත්මික අර්ථය විද්‍යාත්මක බුද්ධියට හොඳට ගෝචර වෙනවා. මොකද විද්‍යාව කියන්නේ දෙවියන් වහන්සේ මාවුදේ ස්වභාවය. අවිද්‍යාව කියන්නේ මේක ඉබේම වුණා කියලා මනක් කල්පිත ලෝකයක ජීවත් වෙනවා. මාගේ ප්‍රේමාන්ත සහෝදරයනි නොරැවටෙන්න සෑම යහපත් දීමනාව සෑම සම්පූර්ණ දීමනාව ආපදෙවියන් වහන්සේ. ඉතින් ගොඩක් අය රැවටිලා තියෙනවා මේක ඉබේ ආව කියලා. මේක ඉබේ ආව නෙමෙයි මේක සැලසුමක් සහිතව ඇවිල්ලා තිබෙනවා. කිසි වෙනස් වීමක් නැහැ. උන්වහන්සේ තරතරම් නොබලනසේ හැමෝටම එකලෙස සලකනසේ වෙනස් ඒ වගේම උන්වහන්සේගේ හිත වෙනස් කරගෙන උන්වහන්සේ ඔබ වැරදි කරා කියලා උන්වහන්සේගේ හිත වෙනස් කරගන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ අනාගතය ගැන මේක වැදගත් දෙයක්. මේ අහගින් ඔබ අවුරුදු 10ක් වෙන්න පුළුවන් 15 20 30 35 45 70ක් වෙන්න පුළුවන්. ඔබ අවුරුදු 45 ඔබට හිතෙන්න පුළුවන් මට ගොඩාක් වැරදුනා. මට කිසි අනාගතයක් නැහැ. සමහර අය හිතනවා තිලිනසාර. නමුත් දැන් මහන්සිය කියනවා ඔබ මෞපුසේදී උන්වහන්සේ ඔබ දැකලා උන්වහන්සේ දුන්න යහපත් සම්පූර්ණ කරන්නා වූ දීමනාව ගැන උන්වහන්සේගේ සිත උන්වහන්සේ වෙනස් කරන්නේ නැත. රෝම 11:23 කියනවා උන්වහන්සේගේ දීමනා උන්වහන්සේ ආපහු ගන්නේ නැත. ඔබ දන්නේ නැතුවට රජගෙදරට ඔබ ගෙන යන්න පුළුවන් දීමනාව ඔබ තුළ තිබෙනවා. ඒක දෙවියන් වහන්සේ හැමෝටම සාධාරණ නිසා. වෙනස්කමක් ඔබ එය ප්‍රගුණ කරගන්න. ඒ සඳහා දෙවියන් වහන්සේ උපකාර ඉරිනි. ඒ සඳහා යේසුස් වහන්සේ හදවතට පිළිගන්නේ. මනුෂ්‍ය කියන්නේ ශරීරය, ප්‍රාණය, ආත්මය. ස්වර්ගයෙන් ආවේ ආත්මය. මෞපුසේ පුංචි බබාට. අපි ආත්මයෙන් අම්මව අඳුනගත්තා. දැන් වෛද්‍ය විද්‍යාවේ උපකරණයක් තියෙනවා කනෙක්ටෝම් කියලා. ඒකෙන් බලා ගන්න පුළුවන් මේ දරුවාගේ මොළේ කොහොමද කනෙක්ට් වෙන්නේ අන්තිම මාසයේ. බඩේින අන්තිම මාස, ගර්භාෂයේ අන්තිම මාස. අම්මාගේ හැඟීම් දරුවා අඳුර ගන්න හැට. මේක පුදුම වැඩක්. මේක වෙන්නේ ආත්මයෙන්. මේක වෙන්නේ බුද්ධියෙන් නෙමෙයි. මේක වෙන්නේ ආත්මයෙන්. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ අදහස වෙනස් කරලා නැහැ. ඔබට ආත්මයට ලැබුණු ඒ දීමනාව මේ දක්වාම ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. උනේ මොකද්ද? ඔබ පුංචි කාලේ පස්සේ ආත්මය මතක එන්න ඔබගේ ප්‍රාණය පෞරුෂත්වය අනන්‍යතාවය ඔබ ලෝකෙට මුණ දෙන හැටි ඒ සඳහා ඔබ ගන්න ශක්තිය ධෛර්යය අපිට උපමා හදාගත්තා ලින්දර වැටෙන මිනිහා ලින් කඩේම ගොඩ එන්න ඕන තමන් අතට තමන් ඉස්සර තමාත්මය සෙවණැල්ල ඔක්කොම අපිටම හදාගත්ත උපමා ඒ විදිහට ජීවත් වෙන්න ගිහිල්ලා අපේ ආත්මය ඔබ ඒකේ යම් දවසක් යනවා ඔබට හැඟෙනවා මේක හරිම අමාරු තැනක්. ඒ අමාරු අවස්ථාව. ඒක ඉංග්‍රීසියෙන් කියනවා dark night of the soul. ඒ ප්‍රාණයේ අඳුරුම රාත්‍රිය. ගැලුම් කරවවා ඔබ වෙතාව. ඒ වැටුම් ප්‍රපාතේ ඔබ හිත දුක් ගාලා වැටි. ඔබ වැටිගෙන ගියා. නමුත් අතක් ආවා. ඒක දිවෙන් මානසිකව. දැනන්සික අතේවිලා ඔබ ඔසවලා වැටිලා වැදෙන්න දුන්නේ නැහැ. ආයසරකස් දෙවනි සැරේ තුන්වෙනි සැරේ දැනන්සික හස්තය ඔබ ඔසවලා. දැන් උන්වහන්සේ කියන්නේ
ජීවිත කාලයක් මම ඔබ පිටුපස්සේ ආවා. ඔබගේ අමාරුම තැනටත් මම ගියා. ජීවිත කාලයක් ඔබ පිටුපස්සේ ආවා. ඔබගේ අමාරුම තැනටත් ගියා. දැන් ඔබගේ ජීවිතේ මට බාර දුන්නා. මා ඔබ තුල තැබූ සියලු දීමනාව මම සම්පූර්ණ කරා. ඒක තමයි කුරුසිය කියන්නේ. අපි සමග මුළුදුරේ අපේ අමාරුම ප්‍රපාතයට පැසීම, අපේ වරද බාර ගැනීම, වරද නිවරද කිරීම, අපි නාස්ති කරපු දේවල් ප්‍රතිස්ථාපනය කිරීම. මේක පුදුම සංරක්ෂණය. මේක තමයි ජාතික රක්ෂණය. ඒ කියන්නේ අපේ මුළු ජීවිත රක්ෂණය. අපේ මුළු ජීවිතේ නැති වුණ දේවල් උන්වහන්සේ ප්‍රතිස්ථාපනය කළා. අපේ හිතේ හැමදාම තිබුණු අදහස මම අතනට යා යුතුයි. ඒ අදහස තමයි අපේ ජීවිතේට දැනවහස් දුන්නු පොටෙන්ෂල් එක. අපේ ජීවිතේ පුදුම හැකියාව. හැබැයි අපේ චර්යාව එතනට අපිව ගෙනියන්නේ. අපේ හැම නිපුණතාවයක්ම එතනට අපිව ගෙනියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ යහපත් සම්පූර්ණ කරන්නා වූ දීපනාව. මේක සම්පූර්ණ නැතුවම අපේ හදවත තුළ කැළඹීමක් එනවා. පරතරයක් එනවා. කපොල්ලක් එනවා. ඒ කපොල්ලේ කුණාටු ඇති වෙනවා. සුළුසුලන් ඇති වෙනවා. අනිත් අයට තරහ ඇති වෙනවා. ඒ මොකද අර දෙවියන් වහන්සේට පමණක් අපිව ගෙනියන්න පුළුවන් තරට අපි තාම ගිහින් නැති නිසා. දැන් ඔබ කලියුත්තේ යේසුස් වහන්සේට කියන්නේ මගේ හදවතට වැඩම කරා. මොකද්ද මේ දීමනාවේ හැටි? යහපත් දීමනාව. සම්පූර්ණ කරන්නා වූ දීමනාව. වෙනස් වෙන්නේ නැහැ. කොච්චර කුණාටු කරදරාව වෙනස් වෙන්නේ නැහැ. ඔබට කොච්චර වැරදුනත්, ඔබ කොච්චර අසමර්ථ වුණත්, ෆේලියර් අසමර්ථ වීම ඔබගේ ජීවිතේ 70 සැරයක් දීවිලා තිබුණා. ඔබගේ ජීවිතේ ඔක්කොම රතු කතර ඔබට මතක තිබුණා. වැරදුණු ගණන් ඔක්කොම මතක තිබුණා. දෙවියන් වහන්සේ පුගෙන අදහස වෙනස් කළා නැහැ. වෙනස් වීමක් නැත. හැරීමක් නැත. ඡායාවක්. ඒ කියන්නේ අඳුරු සෙවණැලි. අතීතෙන් ආපු අඳුරු සෙවණැලි. අන්ධකාර රාත්‍රියෙන් ආපු අඳුරු සෙවණැලි. ඔබගේ අත්බැහැවි පාප නිසා ආපු අඳුරු සෙවණැලි. ඔබගේ හෘද සාක්ෂියෙන් චෝදනා නිසා අඳුරු සෙවණැලි. ඒ කිසි දෙයක් දෙවියන් වහන්සේ සලකන්නේ නැත. උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේගේ සිතැඟිලි ඔබ ගැන ඔබ මව කුසේ ඉඳද්දී ඒ අදහස් ආවේ දෙමව්පියන්ගේ පුද්ගලයා වේදයන් වහන්සේ. මම බබෙක් ඇති කරගන්න අදහස් ආවේ දෙමව්පියන්ගේ. නමුත් ඇතිවෙන කලලයට පුද්ගලයා වේදයන් වහන්සේ. ඒ ආත්මය පියා අද ඔබ ගැන සලකන වෙනස් වීමක් නැත. හැරීමක් නැත. ඡායාවක් නැත. පියාණන් වහන්සේ කරේ ඉහළින් බැසෙන්නේ. ඒකට විරුද්ධ වෙන්න පුළුවන් ජගතක් නැත. ඔබට කරන්න තියෙන්නේ අනේ දේව පියාණනි මට මේක අවශ්‍යයි. ඔබ වහන්සේ මාගෙන අදහස අත්හැරලා නැත. මගේ හදවතට වැඩ කරන්න. යේසුස් වහන්සේ කියන්නේ යහපත් ලෙඩේර ඔබගේ ජීවිතයට උන්වහන්සේ දුන්න දේ ඔබගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න. මුලින්ම උන්වහන්සේ මේ මහා නායකයෙක්. ඒක නිසා thumbs down එක තමයි පාපයේ මුලින්ම මරණය. රෝම 6:20 thumbs up එක තමයි දෙවියන් වහන්සේගේ ජීවනාව සදාකාලික ජීවනය ක්‍රිස්තුස් වහන්සේ. high five එක තමයි මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට ඔබගේ සියලු හිඟකම් සම්පූර්ණ කරසේක. දැන් වහන්සේ කියනවා මා යහපත් බව රස බලා ගන්න. ඔබ මොනවාද රස බලලා තිබෙන්නේ? ත්‍රිල් එක සඳහන්. දෙවියන් වහන්සේ කියනවා මා යහපත් බව රස බලා ගන්න. ඔබගේ හදවත දුර්ත කරන පූර්ව මතියන අත්හරින්න. මේක විද්‍යාත්මක අත්දැකීම. එකමද මේ පරීක්ෂණය කරන පරීක්ෂණාගාරය ඉස්කෝලේ කෙමිස්ට්‍රි ලැබ් එක නෙමෙයි, වෙනදාගේ ෆිසික්ස් ලැබ් එක නෙමෙයි. මේ පරීක්ෂණය කරන පරීක්ෂණාගාරය ලැබොරටරි එක ඔබගේ හදවත. මේක තව කෙනෙකුටත් ඔබට ලබා දෙන්න පුළුවන් අත්දැකීම. විද්‍යාත්මක ක්‍රමය නම් එක තැනක වෙච්ච පරීක්ෂණය සත්‍ය නම් ඒක තව ලැබොරටරි එක පරීක්ෂණාගාරයක කරාම සත්‍යයි. දැන් ඒ ශාස්ත්‍රඥගේ හදවතට එමින් ඇතිවන සත්‍ය අත්දැකීම. පරමසියල්ල භාවී ගොස් සෑම දෙයක් අලුත් වෙනවා, දිව්‍යමය වෙනවා. ඒ අත්දැකීම තව පරීක්ෂණාගාරයක වෙනවා. ඒ කියන්නේ තව කෙනෙකුගේ ජීවිතයේදී ඒකම වෙනවා. ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා. ඒකයි සත්‍යය. අපි ආචාර. යේසුස් වහන්සේ මගේ හදවතට වැඩ කරා. මගේ ජීවිතයේ කැලල්, කතිර, වැරදුණු තැන් මකා. ඔබ වහන්සේගේ අලුත් ජීවිතය ගැන ඔප්පුවක් ඔබ වහන්සේ මට දෙන නිසා මම ඒක පිළිගන්නවා. කුරුසේ පූජාවේ මට දුන්නා වූ
සාධකය මම පිළිගන්නවා. ජීවිත දීමනා මම පිළිගන්නවා. මගේ හදවත වැඩම කරන්නේ යේසුස් වහන්සේ. මගේ පරණ පාපය මහා දමන යේසුස් වහන්සේ. ඔබ මේ වගේ බයිබලයක් අරගෙන කියවන්න පටන් ගන්න. අපේ ඉරිදා රැස්වීමේදී උදේ 8:30ට තියෙන 364 සෙන්ට්‍රල් පාර්ක් බොරල්ල. අපේ ළමා ශික්ෂණ, තරුණ ශික්ෂණ මධ්‍යස්ථානයේ නොමිලේ කරන්නේ. ඒක තියෙන්නේ සිකුරාදා හවස 6:30ට 364 සෙන්ට්‍රල් පාර්ක් බොරල්ල. මෙන්න මේ ටෙලිෆෝන් එකට ටෙලිෆෝන් කෝල් එකක් දීලා අවස්ථාවක් ලබා ගන්න 0.8 151 අපි ඔබට අඳුනා දෙන්න කැමති තරුණ වයසට ඩිජිටල් සංග්‍රහය. ඩිජිටල් ලෝකේ මොනවද තිබෙන්නේ? හොඳ දේවල් මොනවද? හානිකර දේවල් මොනවද? ඒ වගේම මේ ගැන ලියලා තියෙන පොත් ගොඩක් තිබෙනවා භාෂා තුනෙම. මේවා ඔබට ලබා ගන්න පුළුවන් ඔබගේ ප්‍රදේශීය ප්‍රධාන පොත්හලෙන් සහ එම්ඩිගුන්සෙන් විද්‍යාපාලේ කවුසර් සවිත් හැම පොත්සලකින්. මේවා අපි ලියලා තිබෙන්නේ ළමා සම්පත සුරකින් තරුණ වයස අගයන්. මක්තිසාද ගොඩාක් බලවේග තිබෙනවා. දෙවියන් වහන්සේගේ දීමනාව යහපත් ඔබ යහපතින් සම්පූර්ණ කරනවා. තව ගොඩක් බලවේග තිබෙනවා. විනාශය පැලවෙන්නේ බීජයක් වගේ. එක බීජයයි පැලවෙන්නේ. ඔබ මන් දන්නේ ලඟ වෙලා වී ගහක් බලලා තියෙනවද කියලා. ගොයම් ගහේ එක බීජයයි පැලවෙන්නේ. බීජ කීයක් ගොයම් ගහේ නේද අස්වැන්න. ඒ වගේ තමයි විනාශය. පැලකරේ එකයි. අස්වැන්න යනකොට ඒක සීවුනේ. ඒ වගේම තමයි හබකේ. පාප හබකේට ඔබ යන්නේ අර මීයා පුච්ච පොල් සුවඳ බලලා යනවා. යන්නේ කැමැත්තෙන් එන්න බෑ. මෙතන මේක අහන්නේ නැහැ සමහරවිට මී උකුල අටවල ඇති. මීයා අල්ලන්න හබක. මීයා ආවේ හොඳට සුවඳ දැනලා ආවේ. ඔහු ආවේ කැමැත්තෙන්. නමුත් ට්‍රැප් එක සෙට් වුණාට පස්සේ කියන්නේ උගුල ගැස්සුණාට පස්සේ ඔහු හිතාමතා මොන ශක්තියද මැදිරියට දෙන්න. ඒ නිසා අපිට ගැලවුම් කරුවෙක් අවශ්‍යයි. යහපත් සම්පූර්ණ දීමනාව දෙවියන් වහන්සේ ඔබ තුළ ප්‍රගුණ කරන්න කැමති. ඒ නිසා බලාපොරොත්තු අත්හරින්න එපා. කලකිරෙන්න එපා. ගැලවුම් කරුවෙක් විමුක්තිදායකෙක් කරුණාකරලා අපේ පොතක් ලබා කියව ගන්න. උනන්දුවෙන් ඊළඟ වැඩසටහනට සහභාගී වෙන්න. අසල්වාසී මිත්‍රයන්ට මේ වැඩසටහන ගැන කියලා දෙන්න. දැන් සුබ ආශිර්වාද දෙකසේ. අද අපි අලුත් පාඩමක් විස බලන්න යනවා. මේකත් මේ කාලේ ලකුණු ගැන අපේ දේවචනේ උගන්වන්නේ කුමක්ද කියලායි මේ සලකා බලන්නේ. අද අපි බලන පොත බයිබලයේ අවසාන පොත. අපි දන්නවා බයිබලයේ පොත් 66ක් දී තිබෙනවා. එයින් පළවෙනි 39ට කියන්නේ පරණ විශ්ව කියලා. ඊළඟ 27ට කියන්නේ අලුත් විශ්ව කියලා. දේවචනේ මෙන්න මෙහෙම කියනවා දෙවෙනි තිමෝති 3 වෙනි පදයේ 16 වෙනි 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සියලු ශුද්ධ ලෙවිල්ල දේවානුභාවයෙන් නිදන ලද්දේ අපගේ ශික්ෂණය සහ හික්මීම සඳහාය දේවභක්තික මනුෂ්‍යයා දැන් වහන්සේගේ වැඩවලින් සම්පූර්ණ වෙනස්. මේ දේවානුභාවය කියන්නේ දෙවියන් වහන්සේ හුස්ම හෙලා ඒ දේවචනය දුන් බවයි. අපි හුස්ම හෙලනකොට අපේ ස්වරාලය හරහා අපේ වචන ප්‍රකාශ වෙනවා. දැන් දෙවියන් වහන්සේට අපිට වගේ ස්වරාලයක් නැහැ. උන්වහන්සේ ආත්මය. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් අපිට දන්වන්න, අපි සමග සම්බන්ධකම් පවත්වන්න. මොකද උන්වහන්සේගේ ආත්මයේ ස්වરૂපයෙන් මනුෂ්‍යව මවපු නිසා. මනුෂ්‍ය සහ තිරිසන අතර ඇති වෙනස මේකයි. දෙවියන් වහන්සේට වගේ බුද්ධියක්, දෙවියන් වහන්සේට වගේ ස්වෛරීය කැමැත්තක්, දෙවියන් වහන්සේට වගේ පෞද්ගලිකත්වයක්, පුද්ගලිකත්වයක් දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දී තිබෙනවා. ඒ නිසා මේ පෞද්ගලික සම්බන්ධකම් කියන එක දෙවියන් වහන්සේ මිනිසාට දී තිබෙන විශේෂ දීමනාවක්. ඒ පෞද්ගලික සම්බන්ධතාව තුළ පුරුෂයා සහ ස්ත්‍රියක් බහුවීම, අම්මා තාත්තා, දරුවෝ, මිතුරෝ මේ ඔක්කොම ඉතා දෙවියන් වහන්සේගේ දීමනාවක්, ඉතා වටින සම්බන්ධකම්. දැන් දෙවියන් වහන්සේගේ පොත ලියනකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට හැකියාව දුන්නා. දෙවියන් වහන්සේ කියන දේ නිර්වද්‍යව ලියා ගැනීම, නිර්වද්‍යව ඇසීම, නිර්වද්‍යව ලියා ගැනීම. ඒකට දේවානුභාවය අවශ්‍ය වෙනවා. දේවානුභාවය කියන්නේ දෙවියන් වහන්සේගේම බලයෙන් අසංගීන මනුෂ්‍යයාට අසන දේ තේරුම් ගන්න,
ලියන මනුෂ්‍යයට වරදින් තොරව ඒක ලියන්නට දැනන්සි උපකාර කරා. දැන් කෑමක් කෑවම ඒ කෑම හොඳද නරකද කියලා බලන්නේ අපි කෑම රෙසිපි එක බලලා නෙවෙයි කෑම කාලා. ඒ වගේ තමයි ධර්මාංශිකේ වචනේ රස බලන්නට අපි ධර්මාංශිකේ වචනේ අත්දකින්න ඕන අත්දකින්න පුළුවන්. මේ දේවානුභාවයෙන් ලිඛිත ලියවිල්ල අද දවස දක්වාම සංරක්ෂණය වී තිබෙන්නේ දේවානුභාවයෙන්. ඒ කියන්නේ පරම්පරාවට මේ බයිබලයේ කොටස් මුලින් මැටි පුවරුවල ලියලා ඊළඟට පැපයිරස් වල ලියලා ඒ පැපයිරස් ඇතුලේ මිශ්‍රයේ තියෙන තුන වර්ගයක් අරගෙන ඊළඟට පදම් කළ හම්බල ලියනවා පාච්මන්ට් කියලා. එහෙම තමයි ධර්මවාසික වචනය මුද්‍රණ යන්ත්‍රයේ නැතේ සංරක්ෂණය වුණේ. දැන් ඒ පුරාණේ ලියපු අත්පිටපත් ගොඩාක් තිබෙනවා. පළවෙනි අත්පිටපත නෑ. ඒ අත්පිටපතෙන් නිර්වද්‍ය ලෙස ට්‍රාන්ස්ක්‍රිප්ට් කරපු ආපහු ලියපු පිටපත් තමයි අපිට තියෙන්නේ. දැන් ඊශ්‍රායලයේ හිටිය විශේෂයෙන් උගත් පරම්පරාවක් ලියන්න කියලා. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලාම ඉගෙන ගත්තේ ධර්මාංශිකේ වචනය පිටපත් කරන්න පාච්මන්ට් එකකින් පාච්මන්ට් එකට. ඒ කියන්නේ මේ ඉතා සිම්ලස් කපල හම් වලින් හදාගත්ත රෝල්. ඒවා දැන් තාමත් තිබෙනවා කෞතුකාගාරවල. ඒ රෝල් දෙපැත්තම බැටන් එකක් නැත්නම් ලී කැලක් තිබෙනවා. ඒ රෝල් දෙක මෙහෙම අකුලලා තමයි පොත අකුලන්නේ. හෙබ්‍රෙව් භාෂාව අපි කියවන්නේ දකුණේ ඉඳලා වමට. අපි දන්නවා සිංහල භාෂාව අපි කියවන්නේ වමේ ඉඳලා දකුණට. හෙබ්‍රෙව් භාෂාව කියන්නේ කියවන්නේ දකුණේ ඉඳලා වමට. එතකොට මෙහෙම ස්ක්‍රෝල් එක අරනකොට මෙහෙම ස්ක්‍රෝල් එක වහනවා. දැන් අපි දන්නවා යේසුස් වහන්සේට එවැනි ස්ක්‍රෝල් එකක් නැත්නම් පිටපතක් තමයි නාසරත් සිනෝගේ මාස පළවෙනි සැරේට දේශනා කරන විට ලූක්තුමාගේ සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ කියවෙනවා යෙසායා පොතෙන් එවැනි ස්ක්‍රෝල් එකක් නැත්නම් පිටපතක් හම් පිටපතක් එහෙම අකුලලා තිබෙන එක අරගෙන උන්වහන්සේ දිගහැරලා කියුවා ස්වාමීන් වහන්සේගේ ආත්මය මාමතේ කියලා. ඒ විදිහට තමයි දැන් මහන්සියගේ බයිබලයේ හැම පොතක්ම අපිට ලැබෙන්නේ. බිබ්ලස් කියන වචනේ අර්ථය පොත. මේක දැන් මහන්සිය මනුෂ්‍ය සම්මතියේ අවවාදය අනුශාසනය ජීවිතය සඳහා දුන්න පොත. සිද්ධාන්තය විතරක් නෙමෙයි ප්‍රායෝගික ජීවත් වෙන්න දුන්න දෙවියන් වහන්සේගේ අනුශාසනා පොත. මේ පොත පරම්පරාවට අපි අතට එනතේ සංරක්ෂණය කරේ දැන් වහන්සේගේ විශේෂ ආරක්ෂාවකින් දැන් වහන්සේගේ බැලුමකින්. මේ පොතේ තියෙන ඒවා මුලදී යේසුස් වහන්සේ කියපුවාද කියලා අපි දැනගන්නේ කොහොමද? අපිට පුළුවන් මුලින් ලියපු ඔය පිටපත් තිබෙනවා ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබෙනවා ඉස්සරහ සිරියාවේ තිබුණා එක එක කෞතුකාගාරවල තිබෙනවා. ඒ පරණ පිටපත් එකිනෙකා සංසන්දනය කිරීමෙන් ඒවා තැන් වල තිබුණ ඒවා එකහවල බලනකොට අපිට පේනවා ක්‍රිස්තු පූර්ව 200 පිටපත ක්‍රිස්තු වර්ෂ 700 පිටපතක් අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ එපමණ කාලයක් තිස්සේ මේ පිටපත් ප්‍රවේශමෙන් සංරක්ෂණය වෙලා තිබෙනවා. අද දවසේ නම් අපිට මුද්‍රිත බයිබලයක් තිබෙනවා. ඒ බයිබලයේ පළවෙනි පොත තමයි උප්පත්ති පොත. සියල්ලේ උපත, මනුෂ්‍යගේ උපත, ලෝකයේ උපත, සමාජයේ උපත, මරණය මුලින් ඇතුලේ කොහොමද? පාපය මුලින් ඇතුලේ කොහොමද? අන්තිම පොත තමයි මේ එලිදරව් පොත කියලා කියන්නේ. ඒකට එලිදරව් පොත කියලා කියන්නේ මොකද? යේසුස් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 96 දී පළමු සභාවේ මුල් පියවරු කොම මැරිලා ඉතුරු වෙලා හිටපේ යෝහාන් කියන අපොස්තලවරයා විතරයි. මොකද එච්චර කාලෙ ඉතුරුනේ යේසුස් වහන්සේගේ ගෝලයන් අතරේ බාලමෙක් කෙනා යෝහාන්. ඒ නිසා වැඩිම කාලයක් ජීවත් වූ අපොස්තලවරයා යෝහාන්. එතුමා මරණ ඉස්සෙල්ලා යේසුස් වහන්සේ දේවානුභාවයෙන් එතුමාට වෙන්න යන්න තියෙන දේ ගැන. ඒ කියන්නේ එතේ ඉන් එහාට වෙන්න තිබෙන දේවල් ගැන අනාගත වාක්‍යයක් තිබුණා. අනාගත වාක්‍යයක් කියන්නේ මොකද්ද? මතු පැමිණෙන්න තිබෙන දේවල්. ඉතින් එලිතරව පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා ඉක්මනින් වෙන්න ඕන දේවල්
එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම. ඒ නිසා මේ පොත විශේෂයෙන් දීලා තිබෙන්නේ යේසුස් වහන්සේගේ දාසයන්ට. යේසුස් වහන්සේට සේවය කරන අයට. ඒ නිසා මේ පොතේ තියෙන දේවල් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති දේවල්. ඒ වුණාට අනිත් ඕනෑම බයිබලයේ පොතක් වගේ මේක කියවුවම තේරෙන කොටස් 60%ක් 70ක් තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ එක්ක උනන්දුවෙන් දේව වචනය හදාරන දෙවියන් වහන්සේගේ දාසයන්ට තේරෙන කොටස් 30ක් විතර තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. යේසුස් වහන්සේ කිව්වා මම උපමා වලින් කතා කරනවා සමහර අයට, මම උපමා තෝරලා දෙනවා සමහර අයට. ඒක තමයි එළිදරව් කියන්නේ. සමහර ඒවා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සමහර ඒවා සුද්ධාත්ම වහන්සේගේ උපකාරයෙන් පමණයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක ඉක්මනින් වෙන්න ඕන දේවල් කියන්නේ මේ පොතේ තියෙන දේවල් පටන් ගත්ත කාලය ඇරමුණාම ඒ දේවල් ටක් ගාලා අවසානයේ දක්වා සිද්ධ වෙගෙන යනවා. දැන් බයිබලයේ ලෝක මතය නැත්නම් වර්ල්ඩ් විව් එක මේකයි දෘෂ්ටිපතය. දෙවියන් වහන්සේ පටන් ගත්තේ සමාප්ත කරන්නේ දෙවියන් වහන්සේ. මේ අවසාන ලෝක මහ යුද්ධයට කියන්නේ ආමගඩම් කියලා. ඒකට හේතුව මෙජිඩෝ කියන මිත්‍යාවතේ තමයි මේ මහා හමුදා ගණනක් මුණ ගැහෙන්නේ. දැන් එළිදරව් පොතේ ඒ විස්තරය කියලා තියෙනවා. එළිදරව් 16 වෙනි පරිච්ඡේදයේ මෙජිඩෝ කියන ඊශ්‍රායලයේ උතුරෙන් තිබෙනා වූ මිත්‍යාවතක ලෝක බලධාරීන් 4 දෙනෙක් එක්වනවා. ඒ පාඩම ගැන තමයි මේ පාඩම මාලාව අපි දැන් ටිකක් බලන්න යන්නේ. මොකද මේ ලෝකේ මෙපමණ ආందోලනයක් වෙන්නේ ඇයි? මෙපමණ ජාතීන් ඇවිස්සීමකින් ජීවත් වෙන්නේ ඇයි? මොකද මේ සමහර දේශයන් තව දේශයන්ට විරුද්ධව අපිට පේනවා යම් සන්දාන ඇති වෙගෙන යනවා. මේවල අවසානයේ කුමක්ද? මේ ඔක්කොම දෙවියන් වහන්සේගේ වචනය අපිට විස්තර කරනවා. අද අපි බලන්න යනවා එළිදරව් පොතේ එක ටික කියලා තියෙන්නේ කොහොමද කියලා. මෙජිඩෝ කියන මිත්‍යාවතේ ඇති වෙන අවසාන ලෝක මහා සංග්‍රාමයේ ආමගඩන් ඒක තියෙන්නේ එළිදරව් පොතේ 16 වෙනි පරිච්ඡේදයෙන් තමයි ඒ වචනේ ලෝකෙට ගිහිලා තියෙන්නේ. ඉතින් මේ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදය අපිට කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ කුමක් සඳහාද? තමන්ගේ දාසයන්ට දන්වන පිණිස. මේ වචනය දැන් යේසුස් වහන්සේ යෝහාන්ට කිව්වා මේක ලියා ගන්න. යෝහාන්ට එය දන්වා එවුසේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැන තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේ. අපි කොහොම සාක්ෂි කරුවෝ කුමක් සඳහාද? දෙවියන් වහන්සේගේ වචනය. ඊළඟට තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය. දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ මේ මුළු පොතම ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය කියන්නේ ඒ පොතෙන් අපේ ජීවිතයට අපි ලැබපු අත්දැකීම්. ඉංග්‍රීසියෙන් කියනවා taste of the pudding is not in the recipe but in the eating කියලා. ඒ කියන්නේ පුදුමක් හදලා දුන්නාම ඒක හැදුවේ කොහොමද කියලා බැලුවට ඒක රෙසිපි එක බැලුවට අපිට තේරෙන්නේ නැහැ. කාලා බලන්න. දැන් වහන්සේගේ වචනයත් එහෙමයි. අත්දැකීමෙන් තමයි මේක රස විඳින්න පුළුවන්. බුද්ධියෙන් හොයන්න පුළුවන්. මම මේ වචනය මුලින් ඒ බුද්ධියෙන් මම ඒ ලෙවල් උසස් පෙළ ලියලා ඉවරුණා. මම දේවවාදියෙක් සිටිය නිසා දැන් වහන්සේ විශ්වාස කරන නිසා දැන් වහන්සේගේ පොතක් තියෙනවා කියලා පිළිගත්තේ නැහැ. නමුත් යාළුවෙක් එක්ක වාද විවාද කරන පිළිස මම මේක කියවන්න පටන් ගත්තා. මම මේක බුද්ධියෙන් කියවන කල්හි මගේ බුද්ධියට මේක ගෝචර වුණා. විද්‍යාව ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් ලෙස මගේ බුද්ධියට මේක ගෝචර වුණා. එතකොට මම මේක වෛද්‍ය විද්‍යාලයට යන්න ඉස්සෙල්ලා මේ පොත පුළුවන් තරම් කියවලා මම තීරණයකට ආවා. මේ පොතේ තියෙන දේවල් විද්‍යාත්මකව ඇත්තයි, පුරාවිද්‍යාත්මකව ඇත්තයි, ඓතිහාසිකව ඇත්තයි, සමාජ විද්‍යාත්මකව ඇත්තයි, පෞද්ගලික අධ්‍යයනයේදී ඇත්තයි. ඒ නිසා මොනවා හරි බොරු කියන්නේ ඉස්සෙල්ලා ඔබ මේක ඉතිහාසයෙන් බලන්න, පුරාවිද්‍යාවෙන් බලන්න, විද්‍යාවෙන් බලන්න, සමාජ විද්‍යාවෙන් බලන්න, පෞද්ගලික අධ්‍යයනයෙන් බලන්න. විග්‍රහ නොකර, විභාග නොකර, ගවේෂණය නොකර යමක් බොරුයයි කියන්නේ බුද්ධිමතෙක් නෙමෙයි අඥානයි. ඒ නිසා සත්‍යය බුද්ධියට බය නැත. මෙගලියාවන් සත්‍යය
බුද්ධියට බය නැත. බුද්ධිය සත්‍යයට ගරු කරයි. දෙවියන් වහන්සේගේ සත්‍ය බුද්ධි ගෝචරයි. දෙවියන් වහන්සේගේ සත්‍ය දෙවියන් වහන්සේගේ පනත සාධාරණයි. ඒකයි දෙවියන් වහන්සේගේ පොත ගැන ගීතාවලිය 19 මෙන්න මෙහෙම ඉතාම වටිනා අර්ථකථනයක් දීලා තියෙනවා දෙවියන් වහන්සේගේ පොත ගැන. ඒක අපි හැමදෙනාගේම ජීවිතයට පිළිගන්න හොඳ පදයක්. දෙවියන් වහන්සේගේ පනත, දෙවියන් වහන්සේගේ සත්‍ය අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරනවා. ගුවන්තලයේ උන්වහන්සේගේ හස්ත කර්මාන්ත දක්වයි. දවාලට කතා කරනවා. ඒ කියන්නේ මේ දහවල් කාලේ වෙන දේවල් අපිට පණිවිඩයක් නිකුත් කරනවා. අපි දන්නවා පොළොවට දහවල් කාලේ අවශ්‍යයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා පිෂ්ඨය නිකුත්වන මනුෂ්‍යයන්ට වැඩ කරනවා. පොළොවට රාත්‍රී කාලය අවශ්‍යයි. රාත්‍රියට ඥානය දක්වනවා. දවාලට දෙවියන් වහන්සේ දුන්න දැනුමක් ඥානයක් තියෙනවා. රාත්‍රියට දෙවියන් වහන්සේ දුන්න දැනුමක් ඥානයක් තියෙනවා. රාත්‍රී කාලය අවශ්‍යයි ශාප වලට විශ්‍රාමයක් අවශ්‍යයි. මනුෂ්‍ය නිදාගන්න අවශ්‍යයි. නිින්ද දෙවියන් වහන්සේගේ දීමනාව. නිදාගත්තේ නැත්නම් මනුෂ්‍යයන්ගේ මොළයේ නියුරෝන වලට වැඩ කරන්න බැරි වෙනවා. ඒ නිසා හැම ළමෙක් දැනගත යුතුයි නිදා ගන්න වෙලාවට නිදාගත යුතුයි. නිදා ගැනීම දෙවියන් වහන්සේගේ දීමනාව. නිදා ගැනීමේ කොටස් දෙකක් තිබෙනවා. non rapid eye movement, rapid eye movement. ඒ කියන්නේ සීන් පෙනෙන වෙලාව, සීන් නොපෙනෙන වෙලාව. ඔය දෙක අතර චක්‍ර තුනක් කරකවෙන්න අවශ්‍යයි. ඒක මොළයට දැන් වහන්සේ දුන්න software program එකක්. මොළේ නියුරෝන යථා තත්ත්වයටපත් වෙන්න පැය ගාණක් වැඩ කරලා ඊළඟ දවසේ අපි උදේ පිවිදෙනවා. හොඳ නිින්දකට පස්සේ පිවිදුනා අපිට හොඳ පැහැදීමක් පහන් සිතක් ඇති වෙනවා. ඒ මොකද අපේ මොළේ tracks දෙවියන් වහන්සේ දුන්න software program එක නැමැති නිින්දේ යථා තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි තරුණ ළමයින්ට අවවාද කරනවා ඩිජිටල් ගේම්ස් කර රැති සිද්ධි මරන්න එපා. මේ ගැන කරුණාතුල අපේ මේ විදේශ ඩිජිටල් සංග්‍රහ අරගෙන බලන්න. අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මේ ගැන අහගන්න. නිදා ගැනීම ඔබගේ පාඩමට ඉතා වැදගත්. අපි හොඳ නිින්දක් ලැබනකොට පැය 24කට සැරයක් ඒ නිින්ද තුලදී අපේ මතකය ප්‍රකෘති වෙනවා. අපේ මොළේ මූලික චින්තන රටාව සවිමත් වෙනවා. නැත්නම් අපි කවුද කියලා අපි දන්නේ නැති වෙනවා. ඊළඟ දවසේ කරන්න ගියාම පෙර දින මොකුත් මතක නැහැ. නිින්ද අවධානයට අත්‍යවශ්‍යයි. මතකයට අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. පාඩමට අත්‍යවශ්‍යයි. චරිත වර්ධනයට අත්‍යවශ්‍යයි. අධ්‍යාත්මයේ සත්‍යතාවයට අත්‍යවශ්‍යයි. නිින්ද දෙවියන් වහන්සේ දුන්නු කායික විද්‍යාත්මක ජෛව විද්‍යාත්මක දීමනාව. ඒ නිසා දේවචනය කියන දවාලට කතා කරන්නේ රාත්‍රියට ඥානය දක්වයි. දෙකම අපිට අවශ්‍යයි. රාත්‍රී කාලේ නිදා ගන්න. ඒ වායේ ශබ්දය නොඇසේ. ඒ කියන්නේ මේ කතා කරනවා කියන්නේ විනී කතා කරනවා නෙමෙයි. ප්‍රඥාව කතා කරන්නේ. ඒ වායේ මායිම පොළොව මුළුල්ලේ ඒ වායේ වචන ලෝකේ කෙලවර දක්වා පැතිරී ගියේ. ඒ නිසා රෝම 1:18 රෝම පොතේ පළවෙනි පරිච්ඡේදය 18 පදේ දෙවියන් වහන්සේ නැතයි කියන අඥාන කතන්දරයක් කියන්නේ. මක්නිසාද දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ දෙවියන් වහන්සේ සාක්ෂි කරයි. සියල්ලම නිරුත්තරය. ඒ සාක්ෂිය ඇත්ත මනුෂ්‍යයට දැනෙනවා, පෙනෙනවා, හෘද සාක්ෂි දැනෙනවා. දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ තමන් ජීවමාන බව පෙන්වන ක්‍රම බොහෝ තිබෙනවා. අපිට තියෙන උන්වහන්සේ පිළිගැනීම. තවදුරටත් මේක අපිට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණයි. ව්‍යවස්ථාව කියන්නේ මනුෂ්‍ය දෙන්නා වූ සමත සහ සීමා. ආත්මය ප්‍රාණවත් කරන්නේ අපි දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රාණය ජීවනය අපේ ආත්මයට ලැබුවම අපේ ආත්මයට වෙන්නා වූ කැඩිච්ච බිඳිච්ච තුවාල දවසක් තුළ එහෙමම සුව විය. දෙවියන් වහන්සේගේ ජීවනය තමයි අපේ ආත්මෙ තිබෙන්නේ. අපේ පවුල බලා ගැනීමට, දරුවන් ඇති දැඩි කිරීමට, ජීවනෝපාය උපයා ගැනීමට, මිතුරන්ට යහපත කිරීමට, සතුරන්ට සමාව දීමට මේ ඔක්කොටම දෙවියන් වහන්සේගේ
දැනවාසේ අපේ ආත්මය ප්‍රාණවත් කරනවා. ස්වාමීන් වහන්සේගේ සාක්ෂි සත්‍යය නුවණ නැත්තම් ඥානවත් කරන්නේ. මේ දේවචනේ තිබෙනවා දෙවියන් වහන්සේගේ සත්‍යය. අපේ ජීවිතයේ හැම කාරණාවකටම විද්‍යාවේ හැම කාරණාවකට අවශ්‍යම නුවණ දැන් වහන්සේගේ වචනයෙන් දීතියි. මේ නිසා 19 වෙනි ශතවර්ෂයේ පුරාම විද්‍යාවේ පුරෝගාමී විද්‍යාඥයන් ලුයි පාස්චර්, माइकल फैराडे, बॉयलගේ නීතිය ඇති කරපු රොබර්ට් බොයිල්, කෙල්වින් උෂ්ණත්ව මාපකය හදපු ලෝඩ් කෙල්වින්, පෙනිසිලින් සොයාගත්ත සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං, මේ වගේ බොහෝ විද්‍යාඥයන්, සර් ආයිසැක් නිව්ටන්, ගොඩක් විද්‍යාඥයන් දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා, දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන නිසා දෙවියන් වහන්සේ ලෝකමවා ඒ ලෝකයට මනුෂ්‍යයන් දැනගත හැකි පණ ව්‍යවස්ථා අණ දුන්නා කියලා විශ්වාස කරන නිසා විධිමත් ලෝකයක විධිමත් නැවිල්ලක විදිය නීතිය සොයාගැනීමට තමයි ඕම් විද්‍යාව කරන්නේ. ඒ නිසා මේ විද්‍යාවට දැන් වහන්සේ අයිති නැහැ කියන එක මේ වර්තමාන කාලයේ ඇති වුණු විද්‍යාව. විද්‍යාවේ සියලුම පුරෝගාමීන් දෙවියන් වහන්සේ අවශ්‍යයි. දෙවියන් වහන්සේ දුන් දැනුම අපි ගවේෂණය කරමු කියලා තමයි විද්‍යාව පාගන්නේ. කොපර්නිකස්, කෙප්ලර් වැනි තාරකා විද්‍යාඥයන් ඊළඟට උද්භිද විද්‍යාවේ වර්ගීකරණය දුන්නා වූ ලිනස් මේ ඔක්කොම දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන තමයි මේ දේවල් කරන්නේ. ඉතින් වර්තමාන කාලේ මනුෂ්‍ය ජනෝමය ඒ කියන්නේ මිනිසාගේ වර්ණ දේහවල තිබෙනා වූ දැනුම සහ ඥානය සිතියමක් වගේ මැප් අවුට් කරේ ඒ ડોક્ટર කොලින් ෆ්‍රැන්සිස්. එයා මේ දෙවියන් වහන්සේ දුන්න දැනුම ගවේෂණය කරනවා කියන අදහස තමයි එයා පොතක් ලියලා තිනවා ලැන්ග්වේජ් ඔෆ් ගෝඩ් කියලා. ඒ කියන්නේ මේ ඥාන තුළ තිබෙන දෙවියන් වහන්සේගේ සරස. අපි මේ බැලුවට දෙවියන් වහන්සේගේ වචනය ගැන දෙවියන් වහන්සේගේ වචනය දරන සාක්ෂි. මේ වචනේ අපි පිළිගැනීමෙන් අපි ප්‍රඥාවන්ත වෙනවා. දෙවියන් වහන්සේගේ මුළු එළිදරව්වේ මේ පරමාර්ථය උන්වහන්සේ ජීවමානයි. මේ ජීවමාන දෙවියන් වහන්සේ මිනිස්සු ලෝකයට ආවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ හදවතට උන්වහන්සේ පිළිගන්න. අපේ වැඩසටහන් තිබෙනවා තරුණ ශික්ෂණ ගැන, ළමා ශික්ෂණ ගැන හැම සිකුරාදා හවස 6:30ට 374 සර්පන්ටයින් පාර පොරැල්ල 077 151 28.01 විමසා දැනගත හැකියි. අපේ ඉරිද රැස්වීම උදේ 8:30ට සහ හවස 5ට. ඔබගේ දැනුම වර්ධනය කරගන්න, ඔබගේ ආත්මය ශක්තිමත් කරගන්න කරුණාකර සහභාගී වෙන්න. දෙවියන් වහන්සේට ආශිර්වාද. අපි ඔබට අපේ වැඩසටහනට සාදරයෙන් ආරාධනා කරනවා. අද අපි බලන්න යනවා දේවචනේ අවසාන පොත වන එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදය. මේකේ සාමාන්‍ය තේරුම් ගන්නට අමාරු කාරණාවක් තියෙනවා. අපි එක්ක උත්සාහ කර බලමු මේක තේරුම් ගන්න. දැන් අපි ඉගෙන ගත්ත එළිදරව් පොත කියන්නේ මතු පැමිණෙන දේ පිළිබඳ යේසුස් වහන්සේ තම අවසාන අපොස්තලවරයා වූ යොහන් තුමාට පෙන්වා දුන්න දර්ශනයක්. මේකේ ග්‍රීක වචනය අපොකැලිප්සිස්. ඒකේ අර්ථය එලි දැක්වීම, අන්වේලින්, සැඟවූ දේ පෙන්වා දීම. ඒක අදහස. ඉතින් යේසුස් වහන්සේ එක්තරා රූපාදර්ශ තුලින් මේ ලෝකෙට වෙන්න යන එක්තරා කාලයක ලෝකෙට වෙන්න යන දේවල් යොහන්ට පෙන්වන්න කරා. අශ්වය 4 දෙනෙකුගේ දර්ශනය. එතකොට මේ අශ්වය වගේ ක්‍රියාදාමය මෙගා ට්‍රෙන්ඩ් එකක් ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙනවා. අශ්වයන්ගේ හැටි මොකක්ද? ඒක පටන් ගත්තා. ඉක්මනින් වෙලා ඒගොල්ලෝ රේස් එකක් දුවනා වගේ දුවලා තමයි නවතින්නේ. දැන් යේසුස් වහන්සේ යොහන්ට සංකේතයක් දුන්නා. දැන්වීමක් දුන්නා. මේ අශ්වය දුවන්න පටන් ගන්නේ කවදද කියලා. මේ අශ්වය දුවන්න පටන් ගන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. එක් කොටසක් ඊතා නන්දුවෙන් දෙවියන් වහන්සේ දාන. තව මහා කොටසක් දෙවියන් වහන්සේගේ ස්වභාවය තම විශ්වාසයෙන් අත්හැරලා ලෝකෙ තිබෙන සම්මත පිළිගන්න. මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය තමයි ලෝකේ ආලෝකය.
ධර්මාංශික ස්වභාව තමයි ලෝකේ ලුණු කියලා යේසුස් වහන්සේ. ලුණු අපි සාමාන්‍යයෙන් රසවත් වීමට දානවා විතරක් නෙවෙයි පුරාණ කාලේ මස් හෝ වෙන දෙයක් කුණු වෙන්නේ නැතුව තබා ගන්න පුළුවන් එකම ක්‍රමය ලුණු දාලා තියාගන්න. එහෙම නැත්නම් මීපැණි දාලා තියාගන්න. ඉතින් අපි දන්නවා ඒ කාලේ රෙෆ්‍රිජරේටර් ශීතල කරන්න තිබුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ ස්වභාව දෙවියන් වහන්සේගේ ජනතාව ලුණු ලෙස තම දේශය සංරක්ෂණය කරනවා. ලුණු ලෙස පවුලේ අගයන් රකින්න. ලුණු ලෙස සදාචාරික සම්මත රකින්න. ඒකයි ලුණු වල වැදගත්කම. මොකද ලුණු වල වැදගත්කම කුණු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේගේ සෙනඟ තමයි හැම පුද්ගලයාම පහනක් ආලෝකයක් ඇති අය ලෙස තමයි යේසුස් වහන්සේ. නුඹලා ලෝකේ ආලෝකය. යේසුස් වහන්සේ කිව්වා මමත් ලෝකේ ආලෝකය. ඔබත් ලෝකේ ආලෝකය. ඔබ තමයි පහන ඔබේ පවුලට. ඉතින් මේ පහන එකහුණාම ඒ දැනාංශික සෙනගගේ හදවතේ යේසුස් වහන්සේගේ පහන තියෙන නිසා එක් පහන ගහවලා කන්දක් මත පිට නගරේ නුඹලා. අපි තමයි දේශයේ ඉන්න ලයිට් පෝස්ට්, ලැම්ප් පෝස්ට් පහන් රුක එහෙම නැත්නම් පහන් කන. දැන් මම බලාපොරොත්තු වෙන ඔබට මේක තේරුණා. දැන් අපි පහන් වල ආලෝකය අඩුවේ කියලා ඒ සංස්කෘතිමාවක් කිව්වා. කන්‍යාව 10 දෙනෙක් හිටියා. 5 දෙනෙක්ගේ ආලෝකය එන්න අඩුවලා. 5 දෙනෙක් තෙල් එකතු කරලා ඒ කියන්නේ සුද්ධාත්මය පිළිලා තම ආලෝකය රැකගන්න. දැන් රටක දේවභක්තික සෙනඟ වැඩි වෙන කල රටක දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේගේ සම්මතය රකින්න කල මුළු රටටම වුන් ආලෝකයක් වෙනවා. මුළු රටටම වුන් වචන ජීවනයක් වෙනවා. දෙවියන් වහන්සේගේ සෙනඟ කන්‍යාව 10 දෙනාගෙන් පස්සේ 150 ඒගොල්ලන්ගේ ආලෝකයේ ඊළඟ ඒගොල්ලෝ අන්ධකාරයට යනවා. අනිත් අන්ධකාරයට යනවා. 150 පහන් දරුවා හිටියා. ඒක තමයි යේසුස් වහන්සේ වෙන්නේ කොහොමද අතාරින්නේ. ඉතින් මේ එල්තරව පොතේ හැවෙනි පරිච්ඡේදයේ පේනවා මෙලෙස සබාව 150 මලානික වේගන යන සබාවට යේසුස් වහන්සේ කිව්වා මේක ලෙව්දික සබාවක් කියලා. ඒක තියෙන්නේ එල්තරව පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ. අවසාන කාලයේ සබාව ලෙව්දික සබාව වගේ වෙනවා. ඒගොල්ලෝ ලෝකේ දැනුමින් සහ සම්පතෙන් පොසත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දැනුමින් සහ ක්‍රිස්තුස් වහන්සේගේ සම්පතෙන් දුප්පත් වෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ උන්ට කිව්වා අහෝ ඔබ දුප්පත් බව ඔබ දන්නේ නැත. මාගෙන් ඔබගේ ඇදහිල්ල නැවත ලබා ගන්න. ඉතින් එලිතරව හැමෙනි පරිච්ඡේදයේ මේ අශ්වය 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි අශ්වය සුදු පාට. මොකක්ද එයාගේ හැටි? පළවෙනි මුද්‍රාව කැඩු කල සුදු අශ්වයෙක් සිටිනවා දුටු. ඌ පිට වුන් තැනට දුන්නා තිබුණේ. ඔටුන්නත් ඔහුට දෙන ලද්දේ. ඔහු ජයගන්නමින් ජයගන්නා පිටස පිටත් වාගේ. මේ අසරුව ක්‍රියා කරන්නේ දුන්නා සහ අදෘශ්‍යමාන ඊතල. මගේ ඊතල පේන්නේ. හැබැයි ජයගන්න. මොකද දුන්නේ කරන්නේ? ඊතල වෙන්නේ. කොහොමද මේ ඊතල වෙන්නේ? මනස. මිනිස්සුන්ගේ මනස, ළමයින්ගේ මනස. ඒක අපි මෙච්චර ඩිජිටල් ලෝකේ ගැන දෙමව්පියන්ට කියන්නේ, ළමයින්ට කියන්නේ, තරුණයන්ට කියන්නේ සම්පූර්ණයෙන්ම චෛතසිකේ සහ මානසිකත්වය වෙනස් කරන ඩිජිටල් වැඩසටහන්, කාටුන්, ඩිජිටල් ගේම්ස්, ඉන්ටර්නෙට් එකේ පිරීලා තිබෙනවා. ඒවා කරගෙන යනකොට ළමයා සහ තරුණයා විතර නෙමෙයි වැඩිමහල්ලා තුලත් දෙවියන් වහන්සේ තබා තිබෙන මූලික චෛතසික තත්ත්වය. ඒකට වෛද්‍ය විද්‍යාව කියන්නේ default mode network of thought කියලා. සිතුවිලි වල තිබෙන ඒ තත්ත්වය නැති වෙලා ගිහිල්ලා හැමතිස්සෙම සිතුවිලි කැළඹුණු ස්වභාවයකින් තමයි තිබෙන්නේ මේ ඩිජිටල් ඉන්පුට් එක නිසා. මේ පික්සල් වල උත්තේජනය නිසා හැමතිස්සෙම නියුරෝන කලබල වෙලා තිබෙනවා. අපි පොතක් කියවලා පැත්තකින් ඉස්සුවොත් අපේ සිත සංසුන්ව තිබෙනවා. අපි ඩිජිටල් ගේම් ගහලා ඒක වැහුවා හිත ඇතුලේ තාම මුලේ ඇතුලේ නියුරෝන්ස් ෆයර් අප් වෙනවා. නියුරෝන්ස් වල වැඩ ඉවර නැහැ. ඒ නිසා ළමයි නිදාගන්න කියන නිදාගත්ත එයාගේ නිින්ද ස්වභාවික නිින්ද නෙමෙයි. ඩ්‍රග් එකක් ගත්තා වගේ, ඖෂධයක් ගත්තා වගේ, මොළයට උත්තේජනයක් ගත්තා වගේ තමයි ඩිජිටල් ගේම්ස් වල බලපෑම. ඉතින් වර්තමාන කාලේ මේ මිනිස්සාගේ මනසට
ඊතල ගොඩක් ඇතුළු වෙලා තියෙනවා දෙමාපියෝ දන්නේ නැතුව මේ ඊතල උත්තේජන වගේ ඇතුළු වෙනවා. දැන් තේරුණාද මේ සුදු අශ්වය පිට එන අසරුවාගේ බලපෑම අදෘශ්‍යමාන ඊතල දුන්නකින් විඳිනවා ළමා මනස, තරුණ මනස, ඊළඟට වැඩිහිටියන්ගේ මනස, කාම රූපන තුලින්, pornography තුලින් සම්පූර්ණයෙන්ම බියවුල් වෙලා. ඒ නිසා අපි දන්නවා කොච්චර ළමා විචාර වෙනවා. මේවා ප්‍රසිද්ධ නිවුස් වල ඊළඟට ළමා විචාරය entertaining thrilling news. මිනිස්සු ළමා විචාර ප්‍රසිද්ධිය පළ කරන මාධ්‍යවලින් මේකත් මේ විනෝදාංශයක් වගේ බලන් ඉන්නවා. අවුනේ නෑ. එයා නෙමෙයි, මෙයා තමයි. DNA එකෙන් මොනවද කරේ? ඒකත් දැන් විනෝදාංශ. මේක කනගාටුදායක දෙයක්. මේවා තමයි සිත්වල ඇති වෙලා තිබෙන පෙරලිය. අයුතු දේ, දුෂ්ට දේ, නපුරු දේ විනෝදාංශයක් වෙනකොට ඇත්තම දැන් වෙලා තියෙන්නේ entertainment has become the opium of the masses. මේ විනෝදාස්වාදය, රසාස්වාදය මහ ජනතාවගේ ඕපියම් අභිංගල. කාල් මාක්ස් කිව්වා ආගම තමයි මිනිස්සුගේ අභිංග. අභිංග කියන්නේ ඕපියම් ගත්තම සිහින ඉන්න ආහාරය නෑ. මොකද ඉදාන ගන්න බැරි. ඒ වගේ මේ ඩිජිටල් රසාස්වාදය, විනෝදාස්වාදය ළමයින්ට, තරුණයන්ට විතරක් නෙමෙයි වැඩිමහල් පරම්පරාවට ඇත්ත හරියට හිතන්න බැරුව වැදගත් දේ, වටිනා දේ, බැරෑරුම් දේ එලෙස වටහා ගන්න බැරි වෙන උත්තේජනයක් වෙලා අභිංගල, ඕපියම්. ඒක තමයි මේ අසරුවාගේ, සුදු අසරුවාගේ බලපෑම. ඊතල පේන්නේ නැහැ. නමුත් එයා දුන්නකින් ඉඳලා මේ හැම ප්‍රෝග්‍රෑම් එකක් තුලම ළමයින්ගේ සිත ආකර්ෂණය කරන, ළමයින්ගේ හිත දෙමාපියන්ගෙන් වෙන් කරන ඊතල තිබෙනවා. ළමයි ප්‍රචණ්ඩ වෙනවා. ළමයි පුලිස්ලා වෙනවා. ළමයි කල්ලි ගහනවා. අනිත් අය හිරිහැර කරනවා. ඉස්කෝලේ පාඩම තුල ඉඳගෙන ඉන්න බැරි වෙනවා. මේක දෙමාපිය වටහා ගන්න. මේ නිසා තමයි අපි මෙච්චර ඩිජිටල් වැඩසටහන් කරන්නේ. සිකුරාදා හවස 6:30ට අපිට ටෙලිෆෝන් කෝල් දීලා එන්න 077 අපේ ළමා ශික්ෂණ මධ්‍යස්ථානයේ 374 සර්වන්ටයින් පාර්ක් බොරල් සිකුරාදා හවස 6:30ට අපි මේ දේවල් නොමිලේ කරන්නේ. අපි දන්න නිසා දේවවතනේ ප්‍රඥාවෙන් කොපමණ ළමා මනස, කොපමණ තරුණ මනස වෙනස් වෙනවා. මේක තමයි i5 ජෙනරේෂන් එකේ ප්‍රශ්නය. ඒගොල්ලෝ ඔක්කොම ඩිජිටල් මනසින් උත්තේජනය වුණා. උන්ගේ අවධාන කාලය හරි කෙටි. උන්ගේ මතකය හරි කෙටි. බොහෝ දේවල් පටන් ගන්නවා ඉවර කරන්න බැහැ. මේක වැඩ ලෝකේ ලොකු ප්‍රශ්නයක් වෙලා. නමුත් මේක විසඳුම් තියෙනවා. දෙවියන් වහන්සේගෙන් සෝවියක් තිබෙනවා. මේක ක්‍රමානුකූලව සෝ කරන්න පුළුවන් අනුවේගීය ශික්ෂණ ක්‍රම තුලින්. හැම අපි ප්‍රශ්න දැනගත්ත විතරක් නෑ ප්‍රශ්න විසඳුමක් අවශ්‍යයි. දැන් අපි බලමු දෙවෙනි අසුරුවා කොයි වගේ ඒක ජන සමාජයට බලපාන්නේ කෙසේද? එළදර පොතේ 6 වෙනි පරිච්ඡේදය. ඔබට තේරෙන්නේ දැන් මාසික වචනේ ප්‍රඥාවන්තයි, කාලෝචිතයි, ස්ථානෝචිතයි, ප්‍රස්තාවෝචිතයි. අද දවසට මුදාවෝචිතයි. මේ තුන්වෙනි පදේ එළදර 6 වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ දෙවනි මුද්‍රාව කැඩු කල දෙවන ජීවමාන සත්‍යය කතා කොට අශ්වයේ එනම් රතු අශ්වයේ පිටත් ආවේ ඌ පිට වුන් තැනට මනුෂ්‍යයන් මරණ පිණිස පොළවෙන් සමාදානය දුරු කරන පිණිස බලය දෙන ලද්දේ මහත් වූ කඩුවක් දෙන ලද්දේ. එතකොට මේ රතු පාට අශ්වය ලේ වගුර ජාතින් ජාතින් අතර යුද්ධ ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි ලේ වගුරන දර්ශනයන් එන්න පටන් ගන්නවා. මාක්ස්වාද, කොමියුනිස්ට් ධර්මය, පළවෙනි ලෝක මහා සංග්‍රාමය, දෙවෙනි ලෝක මහා සංග්‍රාමය, ඊළඟ ලෝක මහා සංග්‍රාමය. අයින්ස්ටයින් කිව්වා, ඇල්බර්ට් අයින්ස්ටයින් තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය සඳහා කුමන අවයවද පාවිච්චි කරතයි මම නොදන්නේ. නමුත් හතරවෙනි ලෝක මහා සංග්‍රාමය සඳහා ඉතුරු වන්නේ ගල් සහ මුගුරු පමණක්. එයි තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයේ එයා දැනන් හිටියා න්‍යෂ්ටිකාවේ පාවිච්චි කරන මේකෙන් මහ විනාශයක්. ඒ විතරව පොත කියවනකොට ඔබට පෙනේ ගොඩක් ව්‍යසන තිබෙනවා. එතන ව්‍යසන මාර්ග තුනක් තියෙනවා. එක න්‍යෂ්ටිකාවේ පාවිච්චි. දෙක ලෝකේ පරිසරය ඇති වෙන විනාශය. තුන දෙවන් මහසිකේ විනාශය. ඒ නිසා විතරව පොත ප්‍රේසකින් කියවන්නේ දෙවන් මහසිකේ බහවීමට. මේ දෙවනි අසුරුව
රතු අශ්වයෙක් පිට ගමන් කරමින් ලෝකේ පුරා ලේවැගිලි ජාතියක් ජාතියකට විරුද්ධව ආගමක් ආගමකට විරුද්ධව යනාදි වශයෙන් තුන්වෙනි අසරුවා කළු අශ්වයෙක් පිට ඌ පිටවුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේ ජීවමාන සත්වයන් සතර දෙනා මැදේ ධාන්‍ය නැලියක් මස්සේ යව නැලි තුනක් මස්සේ තෙල් වලට මුද්‍රිත පානයට අනතුරු නොකරන්නේ මේ කළු අශ්වයා වාණිජයට සම්බන්ධ කෙනෙක් ආර්ථිකයට සම්බන්ධ කෙනෙක් ඒ මොනවාද ඒ දහණය ගැන කිව්වේ මාසික දවසක ආදායම ඩිනාරියස් දවසක ආදායමෙන් ගන්න පුළුවන් යන්තම් ධාන්‍ය ටිකක් පමණයි ඒකයි ඒකේ අර්ථය ඒ කියන්නේ ධාන්‍ය එපමණ ගණන් කරනවා අපි දන්නවා 2008 දී ලෝකයේ හැමතැනම ධාන්‍ය ඉංගියක් ඇති එන්න ධාන්‍ය ගණන් යනවා වැඩි මම මේක විස්තර කරලා තියෙනවා මොකද මිනිස්සු දැන් වවන්න කැමති ගොවියෝ කෘෂි ආර්ථික භාණ්ඩ ඒගොල්ලෝ හිතන මේ ගොවිතැනේ සපලයක් වතුරට අහු වෙනවා ජලයට සාගත වෙනවා ජල ගැලීම් වෙනවා ඒ නිසා එන්න දුප්පතාගේ ආහාර හිඟ වෙනවා වයින් සහ තෙල් කියන්නේ ධනවතාගේ සෞභාග්‍ය වැඩි වෙනවා ලෝකේ ආර්ථිකය දැන් හැදීලා තියෙන්නේ ඒ විදිහට ඒක තමයි මේ කළු අශ්වය මමන්ගේ ක්‍රියාකාරීත්වය මිනිස්සු එදිනෙදා අවශ්‍යතා සඳහා ශරීරය සඳහා ජීවත් වෙනවා මුළු විකුණන්න පුළුවන් හැම එකම විකුණනවා චරිතය විකුණනවා ශරීරය විකුණනවා ළමයි විකුණනවා පීඩෝෆයිල්ස් හැදෙනවා විකුණන්න පුළුවන් හැම දෙයක්ම වෙනද බාහිරයක් කරලා සදාචාරය අන්තිමට පිළිගෙන අවසාන ආශ්‍රය තමයි සුදුමැලි ආශ්‍රය එයාගේ වැඩේ මොකක්ද එයා සුදුමැලි පාටයි එයාගේ අසුරුවාගේ නම මරණය එයා පිටිපස්සේ පාතාලය මේක හරි භයානක දෙයක් කඩුව සාගතය වසංගතය ප්‍රචණ්ඩ මනුෂ්‍ය ඒ කියන්නේ වනමුර්ගය වගේ ප්‍රචණ්ඩ මනුෂ්‍ය සමහරවිට අපි වනමුර්ගයන්ට අපහාස කරනවා ඔක්කොම වනමුර්ගය ප්‍රචණ්ඩ නැහැ ඒ විතරක් නෙමෙයි මස් කන වනමුර්ගය පවා දඩයමක් කරන්නේ කෑම සඳහා බඩගින්න සඳහා පමණයි මිනිසා මරන්නේ නැහැ මිනිසා මරනකොට සීමාවක් නැහැ හැම තැනින්ම අපිට ඇහෙන්න පටන් ගන්නවා වනමුර්ගය වගේ මිනිස්සු මහා දාමරික ලෙස ප්‍රචණ්ඩත්වයෙන් ක්‍රියා කරනවා සුදුමැලි අශ්වය දැන් මේක තේරුණා විසුණු කුමාර විසුණු ක්‍රිස්තුස් වහන්සේ දාගෙන ඒ මේ වලට අශ්වය කිව්වේ මේ ක්‍රියාදාමය පටන් ගත්තම ඉක්මනින් එකක් පිට එකක් මේවා වෙන්න පටන් ගන්නවා අසුරු හිමින් ගමන් කරන්නේ දැන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ව්‍යසන එක පිට එක එන්න පටන් ගන්නවා මේ පණිවිඩය අදහස ඔබ බය කරන එක නෙමෙයි මේ පණිවිඩය අදහස ක්‍රිස්තුස් වහන්සේගේ විශ්ලේෂණය ක්‍රිස්තුස් වහන්සේගේ අවබෝධය ලබාගෙන ඔබ සහ පවුල සුරක්ෂිත වෙන්නේ අපේ ආරක්ෂාව ක්‍රිස්තුස් වහන්සේයි ක්‍රිස්තුස් වහන්සේගේ පවුල රට කරගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පවුල දෙවියන් වහන්සේ ඒ රට රැකගන්න අපි දන්නවා මිශ්‍ර දේශයක ගොඩක් වසංගත නමුත් දෙවියන් වහන්සේගේ සෙනඟ ගෝෂන් නම් ස්ථානයේ දෙවියන් වහන්සේ සුරක්ෂිත කරනවා හැම දේශයකම ආරක්ෂා කරන ආලෝකය දෙවියන් වහන්සේගේ සභාව හැම දේශයක් ආරක්ෂා කරන කුණුවීම වළක්වන ආభాෂය දෙවියන් වහන්සේගේ සභාව මේකයි අපේ වගකීම යේසුස් වහන්සේ කිව්වා නුඹලා ලෝකේ ආලෝකය නුඹලා පොළොවේ ලුණු යේසුස් වහන්සේ කිව්වා මා ආවේ ජීවනය දෙන්න එය අධික ලෙස දෙන්න හොර ආවේ මරන්න විනාශ කරන්න සෝකම් කරන්න ඉතින් මගේ ආයාචනයේ මේ කාරණාවට කියා දීලා කරුණා කරලා ඔබ දැනුවත් වෙන්න යේසුස් වහන්සේ හදවතට පිළිගන්න උන්වහන්සේගේ කුරුසිය අනාගතයට දොරටුවයි උන්වහන්සේ ඔබ ගැන ලැබූ අදහස හැරෙන්නේ නැත වෙනස් වෙන්නේ නැත අපේ මේ පොත්පත් ප්‍රසිද්ධ පොත් ශාලාවලින් උන්ට ලබා ගන්න පුළුවන් එම්.ඩී. ගුණසේන ලේක්හවුස් සරසවි විජිතයාප ඒ වගේම අපේ කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන් 374 සර්පන්ටයින් පාර්ක් ගොරල්ල කරුණාකරලා අපිට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න 056 ළමයි සහ තරුණයන් නිසා අපි කරන්නා වූ ඩිජිටල් නිවාරණ ශික්ෂණ වැඩසටහන
සිකුරාදා හවස 6:30ට, ඉරිදා උදේ 8:30ට, ඉරිදා හවස 5ට අපි ඔබට ආරාධනා කරනවා. මේ වැඩසටහන් වලින් අපි ඔබට දයන් වහන්සේගේ වචනය ගැන තියුණු වැටහීමක් ලබා දෙනවා. දයන් වහන්සේගේ වචනය ගැන අපි ඔබට ගෞරවාන්විත හැඟීමක් ලබා දෙනවා. මේ වචනය ගැන ලියපු ගොඩාක් පොත් තියෙනවා. හිතුදහම සහ විද්‍යාව, පැතුම් පුරනා හිරු. මේ දේව වචනයේ නොයෙක් කොටස් ඔබගේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ හිතුදහම විද්‍යා විෂයක් හැටියට හදාරන සිසුන්ට ලබා ගන්නට පුළුවන් ගොඩක් කාරණා මේ පොත්වල ගැඹුරු වෙන නිසා අපේ කාර්යාලයට පැමිණෙන්න අපිට ටෙලිෆෝන් කෝල් එකක් දීලා මේ පොත් ගැන තවත් දැනගන්න පුළුවන්. ඔබේ ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේ එන්නේ ඔබගේ ආරාධනාව පරිදි. උන්වහන්සේ යහපත් කෙනෙක්. උන්වහන්සේ කිව්වා මාර්ගයේද ජීවනයේද මම මාර්ගයේද ජීවනයේද සැබෑවද මම මාතුලින් හැර පියාණන් වහන්සේ කිසිවෙක් ඉන්නේ නැහැ. උන්වහන්සේගේ පළමුවීමේ උන්වහන්සේ යටහත් පිළිදෙස් ලෙස ආව බොහෝ යටහත් සේවය කරා. උන්වහන්සේගේ ජීවිතය අපි උදෙසා පූජා කරා. හැබැයි උන්වහන්සේ පොළව අත්හැරලා යන ඉස්සෙල්ලා කිව්වා මම නැවතත් මම දැන් ගිහිල්ලා ඔබ උදෙසා නිවාසයක් සාදනවා. මම ආපහු ඇවිත් මම ඉන්න තැනට ඔබව ගෙන යන පිණිස තමයි මේ නිවාසය සාදන්නේ. මේ පොළොව නැමැති මහා නෞකාව ගොඩක් තැන්වල අබල වෙලා තුබල වෙලා ගිහිල්ලා මොකද අපි පොළොව පාවිච්චි කරපු විදිය අපිම පොළොව කාපාසනය කරනවා. අපිම පොළොවේ ගොඩක් කර්මාන්ත ඇති කරලා මනුෂ්‍යයෙක් කිසිම ප්‍රයෝජනයක් නැහැ. පොළොවේ පළවෙනි වැඩිම මුදල් මාරු වෙන කර්මාන්තය නෝව. වැඩි වෙන මාරු වෙන කර්මාන්තය තමයි යුද ආයුධ. දෙවෙනි කර්මාන්තය තමයි රථ වාහන. තුන්වෙනි කර්මාන්තය තමයි පර්ෆියුම්ස් සුවඳ විලවුන්. හතරවෙනි මහා කර්මාන්තය තමයි සෙල්ලම්. පස්වෙනි මහා කර්මාන්තය තමයි රස කැවීම. දැන් අපි පේන කොපමණ අනවශ්‍ය දේවල් සඳහා අපි ලෝක සම්පත පාවිච්චි කරලා තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතේ හිතන්නේ නැතුව. නමුත් අපිට පුළුවන් මේ දේවල් ගැන සිතින් හැරි යේසුස් වහන්සේට කියන්න මගේ ජීවිතේ පාර ගන්න. යේසුස් වහන්සේ මට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේ මට පිහිට වෙන්න. මගේ පවුලේ අනාගතය, මගේ ජීවිතය මම ඔබ වහන්සේට බාර කරගන්නවා. ස්තුති